හෙලෝ අපි අද මහ බැංකුවට අදාළ ගිණුම් ගැන කතා කරන්නේ. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය තුල දෙවෙනි ප්‍රශ්නය තනිකරම තියෙන්නේ මේ මහ බැංකුවේ ගිණුම් පිළිබඳව. හරිද? කවුරු හරි මට කියන්න ඔයගොල්ලන්ට මාව හොඳට ඇහෙනවද? ඔය කවුරුත් කතා කරන්නේ නැහැ. හෙලෝ හෙලෝ කවින්ද මේ කවුරුත් කතා කරන්නේ මාව ඇහෙනවද? ඈ ඔව් සර් ඇහෙනවා. ළමයි එහෙනම් ඒ නේද? ඇහෙනවා කියලා. හරි. ඇහෙනවා කියලා. හරි හරි. ඕකේ. හරි. එහෙනම් අපිට පටන් අරගන්න පුළුවන්. කරුණාකරලා ඔයාලගේ ෆීඩ්බැක් එක දෙන්න. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මම අහනකොට කතා කරන්න. මොකද මට ස්ක්‍රීන් එකකින් නේද අපි බලන්නේ. එතකොට අපිට මේ සමහර ටෙක්නිකල් ප්‍රශ්න එන්න පුළුවන්. හරි. ඒකට අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යෙන්ම එන දෙවෙනි ප්‍රශ්නය පිළිබඳව. දෙවෙනි ප්‍රශ්නය. ඒක ඔයාලා මම මේකෙදි කියනවා අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම අපේ දෙපාර්තමේන්තු ප්‍රශ්නය ගැන කතා කරනකොට කිව්වා වගේම මේකෙදි සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න මේ අදිෂ්ඨාන කරගන්න ඕන කියලා. මොකද හේතුව අපි 2014 ඉඳන්ම මේ දක්වාම ප්‍රශ්න පත්‍ර බැලුවොත් ඔයාලට පෙනෙයි මේක ගොඩක් ඒ කියන්නේ ගිණුම් වර්ෂය වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි 2019 ගිණුම් අද කතා කරන්නේ. මොකද අප්‍රේල් අග විතර වෙනවා මහ බැංකුවේ 2020 ගිණුම් එන්න. එතකොට ඒ වෙනකොට ඒ ගිණුම් ආවට පස්සේ ඔයාලා ඒ ගිණුම් පිළිබඳව බලන්න ඕන. එතකොට ඒ විදිහට ගිණුම් වර්ෂය වෙනස් වුණාට ප්‍රශ්න කියන එක සමාන ඒවා ගොඩක් එනවා. ඒක නිසා අපි 2014 ඉඳන් ප්‍රශ්න ටික අරගෙන එක දිගට බලන් ගියොත් ඔයාලට හිතේ කොච්චර රිපීට් වෙන ප්‍රශ්න තියෙනවද මේ ගිණුම් වර්ෂය අවසන් වුණාට කියලා. හරිද? එතකොට ඒක නිසා එහෙනම් මම මෙතන අපි ටියුට් එකක් කතා කරද්දී අපි ඉස්සෙල්ලාම ගන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ගිණුම් කියලා තියෙනවා. එතකොට මම මෙතනදී ඉස්සෙල්ලාම මේකට ප්‍රවේශයක් විදිහට මතක් කරන්න කැමතියි අපි මේ ගිණුම් සම්බන්ධයෙන් කතා කරනකොට දැන් අපි වෙනත් බැංකුවක ගිණුම් එහෙම නැත්නම් වෙනත් ලාභ ලබන ආයතනයක අපි හිතමු සමාගමක ගිණුම් වලින් මහ බැංකුවේ ගිණුම් වෙනස් ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවලා තියෙන්නේ අපි දන්නවා 1949 අංක 58 දරන මූල්‍ය නීති පනතට අනුව. එතකොට මේ මූල්‍ය නීති පනත තුලින්ම මහ බැංකුවේ අරමුණු සඳහන් කරනවා. ඔයගොල්ලෝ දන්නවා මොනවද අරමුණු කියලා. ආර්ථික හා මිල ස්ථායීතාව මූල්‍ය ක්‍රමී ස්ථායීතාව. එහෙනම් අපි බැංකුවක යම් ලාභ ලබන සමාගමක ගිණුම් පිළිබඳව කතා කරුවොත් එතනදී එයාලගේ එකම අරමුණ වෙන්නේ මොකද්ද? ලාභ ලැබීම. මේ සේවා සැපීම තුළින් හරි ඒ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කිරීම තුළින් හරි බැංකු කටයුතු සිදු කිරීම තුළින් හරි ඒ ආයතන බලාපොරොත්තු වෙන්නේ ඉහළ ලාභයක් වාර්තා කරන්න. කොටස්කරුවන්ට ඉහළ ලාභාංශයක් ලබා දෙන්න. ඊළඟට අනිත් සමාගම් එක සංසන්දනය කරද්දී ඉහළ ලාභ ප්‍රතිශතයක් වාර්තා කරනවා. එහෙමනේ. නමුත් මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ මහ බැංකුවේ ගිණුම් තුළ තියෙන විශේෂත්වය එතන මහ බැංකුවේ සාර්ථකත්වය මනින්නේ මහ බැංකුව කොතරම් දුරට ආර්ථික හා මිල ස්ථායීතාව ළඟා කරගත්තද මූල්‍ය ක්‍රමය ස්ථායීතාවයකින් යුතුව. ඒ කියන්නේ බිඳ වැටීමකින් අස්ථායීතාවයකින් යුතුව
පවත්වාගත්තද කියන එක උඩ තමයි මහ බැංකුවේ සාර්ථකත්වය ලබන්නේ බලන්න. එහෙම නැතුව මේ අවුරුද්දේ බිලියන මෙච්චරකින් මහ බැංකුවේ ලාභ වැඩි වුණා කියන එක මහ බැංකුවේ සාර්ථකත්වයේ විදිහට අපිට සලකන්න බෑ. ඒ සාර්ව ආර්ථික කටයුතු තුළ උද්දමන අනුපාතිකය පහළ මට්ටමක පවත්වාගත්තු පුලි අනුපාතික ආර්ථික වර්ධනයට හිතකර විදිහට පවත්වාගත්තොත් නේද? ඒ වගේ දේවල් ආර්ථික වර්ධනයක් හිමි කරගත්ත ආර්ථික වර්ධනයක් වාර්තා කරගන්න හම්බුනොත් එහෙම මේ විදිහට ආර්ථිකයේ සාර්ව ආර්ථිකයේ හැසිරවීම තුලින් අන්න එතකොට තමයි මහ බැංකුවේ සාර්ථකත්වය මනින්න පුළුවන් වෙන්නේ. හරිද? මහ බැංකුවේ සාර්ථකත්වය මනින්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙනම් අනෙකුත් ආයතන එක්ක සලකපු සංසන්දනය කරපුවාම ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වෙනස් වෙනවා. හරිද? ඒ තත්ත්වය අපිට දැන් පැහැදිලි. හරිද? එතකොට එතන කාට හරි ගැටලුකාරී තත්ත්වයක් එහෙම තියෙනවද? දැන් ඔයගොල්ලන්ගේ කට්ටිය ඇවිල්ලාද තාම 6 දෙනයි ඉන්නේ. පන්ති වලට සහභාගීත්වය ඉතා අඩුයි. මම දන්නේ අපිට දවස් 3කින් අපිට පුළුවන් මේ සම්පූර්ණ සිලබස් එක ඉවර කරන්න. අද ඇරෙන්න දවස් 3ක් යනකොට අපිට වෙනත් මහ බැංකුවල ඒ කටයුතු ගැනත් ඊළඟට මහ බැංකුවල ස්වාධීනත්වය ගැනත් කතා කරලා අවසන් වෙනවා. මොකද මේ ගිණුම් ප්‍රශ්නය මට අද ඊළඟ දවසෙත් තිබුණාම ඉවර කරන්න පුළුවන්. නමුත් ඔයාලගේ සහභාගීත්වය අඩු වෙනකොට විභාගයට මොකද සමහර අය රෙකෝඩින්ග්ස් බලලා කරනවා කියලා කියනවා. නමුත් ඒක නෙමෙයි. ඔයාලා ඇක්ටිව්ලි මේකට සහභාගී වෙනවා නම් එතකොට ඒක වඩාත් හොඳින් කරගන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ එන අය. දැන් 6 දිනයි පෙන්නන්නේ. ඒ අය තමුන්ට තියෙන ප්‍රශ්න කිසිම දෙයක් ගැටලු සහගත ලෙස ගෙනියන්න එපා. අහන්න මේ ගිණුම් ගැන කතා කරනකොට ගොඩක් අය ගිණුම් කියන එකට කැමති නෑ. ඒක නිසා මේ ප්‍රශ්නය අතාරිනවා. මේ ප්‍රශ්නේ ඉතා ලේසි ප්‍රශ්නයක්. ඒ නිසා පන්තියට සහභාගී වෙන අය අනිවාර්යෙන්ම හිතාගන්න මේ ප්‍රශ්නෙට මම උත්තර ලියනවා ලකුණු 20 ගන්නවා. ඒත් මේක අමාරු නෑ. ඒක නිසා මේ ගිණුම් ගැන කතා කරනකොට ඕනම වෙලාවක මට ප්‍රශ්නයක් තියෙනවා කියලා අහන්න. හරිද? අන්න ඒකයි මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. ඒ වගේම මතක් කරනවා අද මේ මම 9 මාර්කට අද කියන්නේ පැය 1 මාර්කට අද සීමා වෙනවා පන්තිය. මොකද මට මේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්න තියෙනවා. ඒක නිසා 10ට. ඒක නිසා මම 9 මාර්කට අදට පන්තිය නවත්තනවා. 9 මාර වෙනකොට ඒකත් කියන්න ඕන. හරි. දැන් එහෙනම් අපි බලමු දැන් මේ ගිණුම් තුල තියෙනවා මොකක් කියලාද තියෙන්නේ මහ බැංකුවේ මූල්‍ය ගිණුම කියලා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් හා මහ බැංකුවේ අරමුණු කියන එකෙන් තමයි අපි පටන් ගන්නේ. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට හඳුන්වපු ආකාරයට. එතකොට ශ්‍රී ලංකාවේ මුදල් මූල්‍ය හා ගෙවීම් පද්ධති පරිපාලනය එතන අල්දයන්න වැරදි අධීක්ෂණය හා නියාමන අධිකාරිය මහ බැංකුව. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මේ මුදල් සම්බන්ධයෙන් අපි දන්නවා අපි ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ගැන කතා කරා, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම ගැන කතා කරා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අධිකාරිය වෙන්නේ මහ බැංකුව. ඊළඟට මූල්‍ය හා ගෙවීම් පද්ධති පරිපාලන. එතකොට අපි කිව්වා මූල්‍ය පද්ධතියට අයිති වෙනවා කියලා. මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල්, මූල්‍ය උපකරණ, ගෙවීම් පියවීම් පද්ධතිය කියන ඒවා. මේ ඔක්කොම පරිපාලනය කරන්නේ, අධීක්ෂණය කරන්නේ, නියාමනය කියන්නේ බලපත්‍ර ලබා දෙන්නේ ඔක්කොම කවුද? මහ බැංකුව. ඒකට ඒ වගේම මේ මහ බැංකුවේ අරමුණු ලෙස තියෙන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය පද්ධති ස්ථායීතාවත් සාක්ෂාත් කර ගැනීම. ඒ කියන්නේ ඒකට මහ බැංකුවේ අරමුණ මොකද්ද? ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීමත් මූල්‍ය පද්ධති ස්ථායීතාව. ඒක ආර්ථික හා මිල ස්ථායීතාව කියනකොට අපි කියනවා පහළ හා ස්ථායී උද්දමන අනුපාතිකයක් පවත්වාගෙන යාම නේද? ගෙවුම් ශේෂය යහපත් අන්දමින් පවත්වාගෙන යන්න. ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න ඔන්න ඔය වගේ කටයුතු ඒවා තමයි අපේ අරමුණු කියලා කියන්නේ ආර්ථික හා මිල ස්ථායීතාව. ඊළඟට මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව, මූල්‍ය පද්ධති ස්ථායීතාව කියන්නේ අපි කියපු මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල්, මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධතිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම තමයි මූල්‍ය පද්ධති ස්ථායීතාව. එහෙනම් මේ මහ බැංකුවේ අරමුණු වෙන්නේ එම නිසා මහ බැංකුවේ ගිණුම් කටයුතු හා මෙහෙයුම් කටයුතු වල
සාර්ථකත්වය වන්නේ ඒ ප්‍රධාන අරමුණු ළඟා කර ගැනීම. ආර්ථික හා මිල ස්ථායීතාව ළඟා කර ගැනීම මූල ක්‍රමයේ ස්ථායීතාව ළඟා කර ගැනීම. වන අතර ලාභදායීත්වය නෙවෙයි. ඔයාලගේ ප්‍රශ්න පත්‍රවල හැමදාම වගේ තියෙන එකක් තමයි අර දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස වගේ මහ බැංකුව ලාභ ලැබීමට කටයුතු කළ යුතුයි ඔබ සිතන්නේ හේතු දක්වන්න කියලා. ඒකට උතන මේ ප්‍රශ්නෙට උත්තරය තියෙනවා. මහ බැංකුවේ මූල්‍ය නීති පන්ත අනුව මහ බැංකුවේ අරමුණු වෙන්නේ මේක. එහෙනම් එතකොට එහෙම නැතුව ඉහළ ලාභදායීත්වයක් මහ බැංකුව ලාභ ලබන්න ඕන. ඒවා ගිණුම් කටයුතු පවත්වාගෙන යන්න ඕන. මොකද ඒවා එතකොට තමයි ඒවා මනාව පාලනය කරන්න පුළුවන්. නමුත් ලාභදායී දැන් අපි හිතමු වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි. එහෙනම් බාන්න කවුරු හරි කියන්නේ ද්‍රවශීලතාව වැඩි වෙලාවක ප්‍රතිමිලදී ගැනුම්ද ප්‍රතිවිකුණුම්ද කරන්නේ. ප්‍රතිමිලදී ගැනුම්ද ප්‍රතිවිකුණුම්ද කරන්නේ. ප්‍රතිමිලදී ගැනුම්ද ප්‍රතිවිකුණුම්ද කරන්නේ වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි වෙලාවක. සුජිත් කියන්න බලන්න. සුජිත් වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩි නම් මහ බැංකුව කරන්නේ ප්‍රතිමිලදී ගැනුම්ද ප්‍රතිවිකුණුම්ද? රිපෝ කරන්න ඕන සර්. රිපෝ ඒ කියන්නේ ප්‍රතිමිලදී ගැනුම් කරන්නේ. එහෙනම් ප්‍රතිමිලදී ගැනුම් කරනවා කියන්නේ අර වෙළඳපොලේ තියෙන ද්‍රවශීලතාව මහ බැංකුව අවශෝෂණය කරගන්න. ඒ කියන්නේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර පැදුම් කර මහ බැංකු සුරක්ෂණපත් යන වයින් මොනවා හරි නිකුත් කරනවා. නිකුත් කරපුවාම ඒවට මොකද්ද ගෙවන්නේ? පොලී ගෙවන්න වෙනවද නැද්ද? පොලී ගෙවන්න වෙනවා. ඇයි? වෙළඳපොළ මහ බැංකුවේ ආයෝජනය. එහෙනම් මහ බැංකුව හිතුවොත් එහෙම අම්බෝ මේ විදිහට සුරක්ෂණපත් නිකුත් කරුවොත් අපිට පොලී ගෙවන්න වෙනවා. ඒකෝට මහ බැංකුවේ වියදම් වැඩි වෙනවා. ඒක නිසා ඔන්න ඔය ද්‍රවශීලතාව තිබුණාවේ අපි සුරක්ෂණපත් නිකුත් කරන්නේ නැහැ කියලා මහ බැංකුව හිතනවද? හිතන්නේ නැහැ. හේතුව මහ බැංකුවේ ඉන්නේ මේ කොස්ට් එක ගැන හිතලා වෙළඳපොලේ අස්ථායීතාවක් ඇති කරන්න නෙමෙයි. එහෙනම් මේ අවස්ථාවේදී ප්‍රතිමිලදී ගැනුම් කරලා ඒ අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කරගෙන ඒ කෙටි කාලින පොලී අනුපාතික මනාව හසුරුවන. ඒකයි කරන්නේ. එහෙනම් එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අර විදිහට අපි සුරැකුම් පත්‍ර නිකුත් කිරීම තුළින් අර අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කරගෙන වෙළඳපොළ ස්ථායීතාව පවත්වන්න. හරි? අන්න ඒකයි මෙතනදී උදාහරණයක් විදිහට ගත්තොත් කියන්න තියෙන්නේ. එහෙනම් එම නිසා මහ බැංකුවේ ගිණුම් කටයුතු හා මෙහෙයුම් කටයුතු වල සාර්ථකත්වය අපි එක කිව්වා. හරි? එහෙනම් මෙම ව්‍යවස්ථාපිත පරමාර්ථයන් නිසා වෙනත් පෞද්ගලික හා රාජ්‍ය ආයතන වලින් මහ බැංකුව වෙනස් වෙනවා. එතකොට මේ ආර්ථික හා මිල ස්ථායීතාවක් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවක් ආරක්ෂා කරත් ඉන්න නිසා මහ බැංකුව අනෙකුත් රාජ්‍ය ආයතන වලින් පෞද්ගලික ආයතන වලින් වෙනස්. හරි? එහෙනම් පොලී අනුපාත හා විනිමය ඒ වගේම තමයි බැරි වෙලාවක් ලාභ ලැබීමට කටයුතු කරා නම් මහ බැංකුව. එහෙනම් මහ බැංකුවට ලාභ ලබන්න ක්‍රියා කරන්න අද්විතීය හැකියාවක් තියෙනවා. මොකද හේතුව? පොලී අනුපාතික තීරණය කිරීමේ බලය තියෙන්නේ මුලින්ම අපි ගත්තොත් ප්‍රතිපත්ති පොලී අනුපාතික කියලා තීරණය කරන්නේ මහ බැංකුව. එහෙනම් තමුන්ට වාසිදායක ලාභදායක ලෙස මේක තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිමිලදී ගැනුම් වැඩි නම් පොලී අනුපාතික අඩු තියා ගන්නවා. ප්‍රතිවිකුණුම් වැඩි නම් පොලී අනුපාතික වැඩි කරනවා. එහෙම ක්‍රියා කරන්න පුළුවන්. නම් එහෙම ක්‍රියා කරන්නේ නැහැ මහ බැංකුව. එතකොට එහෙනම් මේ අද්විතීය හැකියාව තියෙනවා මහ බැංකුවට මේ විදියට කරගෙන යන්න. ඊළඟට ගත්තාම මොනවද තියෙන්නේ? අපි ගත්තොත් විනිමය අනුපාතිකය තීරණය කිරීමේ අධිකාරී බලය. ඒ කියන්නේ විනිමය අනුපාතිකය සාමාන්‍යයෙන් තීරණය වෙන්නේ මේ විදේශ විනිමය ඉල්ලුම හා සැපයුම අනුව. නමුත් විනිමය අනුපාතිකය අධික ලෙස උච්චාවචනය වෙනවා නම් මහ බැංකුවට පුළුවන් සිය සංචිත විකිණීම හෝ මිලදී ගැනීම තුළින්
මෙම විනිමය අනුපාතිකයට බලපෑම් කරා. හරි. එතකොට එහෙම කරලා වර්ෂ අවසානයේ ලාභ ගණනය කරන අවස්ථාවේදී අපිට විදේශ විනිමය තියෙනවා නම් මහ බැංකුවේ තියෙනවා. එතකොට ඒවා අවක්‍රමාණය වෙන්න ඇල්ල රුපියල් ප්‍රමාණය වැඩි කරලා අපිට ලාභ ලබන්න පුළුවන්. නමුත් එහෙනම් එතකොට එන්නේ ඒ වගේ අද්විතීය හැකියාවක් තියෙනවා මහ බැංකුවට මේ තමුන්ට අවශ්‍ය විදිහට මේ සාරු ආර්ථික දර්ශක හසුරුවලා ලාභදායීත්වයක් වෙන්න. එහෙම කෙරුවොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මේ ආර්ථිකා මිල ස්ථායීතාවක් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවක් ළඟා කර ගැනීමේ අරමුණ පැත්තකට දාලා මේ ලාභ ලැබීමේ තරඟයට මහ බැංකුවට එන්න පුළුවන්. ඒක නිසා එහෙම දෙයක් වෙන්නේ ලෝකෙ මහ බැංකුවල එහෙම වෙන්නේ නැහැ. මහ බැංකුව තියෙන්නේ ආර්ථිකා මිල ස්ථායීතාවක් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවක් පවත්ව ගන්න මිසක් මේ අර සම්ගේ අද්විතීය හැකියාවන්ට අනුව කුලී අනුපාතික විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය තමුට තියෙන නිසා ඒව යොදාගෙන අර අනෙක් ආර්ථික කටයුතු මේ අමතක කරලා ලාභ ලබන්න නෙමෙයි. ඒකයි මෙතන කියන්නේ කුලී අනුපාතික හා විනිමය අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය මහ බැංකුව සතු වන නිසා ලාභ ජනනය කිරීමට ක්‍රියා කළ හැකි වුවද එවිට ප්‍රධාන පරමාර්ථ මුසලකා හැරීමක් වනු ඇත. එහෙනම් ඔන්න දැන් අපිට තියෙනවා කරුණක් අර මං කියපු ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් විතර හම්බ වෙන ප්‍රශ්නයක් වෙන මහ බැංකුව ලාභ ජනනය කිරීමට කටයුතු කළ යුතුද කියන එක කිව්වොත් ඒකට උත්තර ලියන්න දැන් ඕගොල්ලෝ ගාව කරුණු තියෙනවා. ලකුණු 5කට කරුණු දැන් තියෙනවා මේ එක තුල. එහෙනම් මහ බැංකුව තියෙන්නේ මේවයි මහ බැංකුවේ අරමුණු මහ බැංකුව ඊට වර්ධිමයි මේ අරමුණු මේ විදිහට තියෙන්නේ. එතකොට ඒ අනුව ගත්තාම මහ බැංකුවේ තියෙන්නේ මේ සාර ආර්ථික තත්ත්වයන් යහපත් අන්දමින් පවත්ව ගන්න මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්ව ගන්න මේ ඒක නිසා ඒ අනුව මහ බැංකුවේ සාර්ථකත්වයේ මනින්නේ එම අරමුණු ළඟා කර ගැනීමයි. ඒ වගේම ලාභ ලැබීමට කටයුතු කරා නම් මහ බැංකුව සතුව ඒ තියෙන විනිමය අනුපාතික තීරණය කිරීමේ බලය, කුලී අනුපාතික තීරණය කිරීමේ බලය මහ බැංකුවේ තියෙන නිසා අවශ්‍ය නම් ඒවා හසුරවන්න පුළුවන් සාර්ව ආර්ථික කටයුතු අමතක කරලා ලාභ ලබන්න. මේ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ. ඒක නෙමෙයි මහ බැංකුවෙන් අරමුණු කරන්නේ. ඒක නිසා මහ බැංකුව ලාභදායීත්වය ළඟා කර ගැනීමට කටයුතු කළ යුතු නැහැ. නමුත් අර මහ බැංකුවේ ගිණුම් කටයුතු ඒවා පවත්වාගෙන ඒ කටයුතු නියම වාර්තාකරණයන්ට අනුව පවත්ව ගන්න හින්දා ඒ ගිණුම් පවත්වාගෙන යනවා. නමුත් එකම අරමුණ ලාභ ලැබීම විදිහට යන්නේ නැහැ. හරිද? එතකොට අන්න ඒ විදිහට අපිට දැන් මේ උත්තරය කියන්න පුළුවන්. හරි. ඊළඟට ඔන්න දැන් තියෙනවා මහ බැංකුවේ කමිටු ගැන විස්තරයක් තියෙනවා. මේ ගිණුම්කරණය හා මූල්‍ය සම්බන්ධයෙන් වන කමිටු ගැන අපෙන් ඇහුවොත්. හරි. එතකොට මහ බැංකුවේ තියෙනවා මුදල් මණ්ඩල උපදේශන විධාන කියලා තියෙන්නේ එතන විගණන කියලා හදාගන්න ඉංග්‍රීසි වචනය හරි මොනිටරි බෝඩ් ඇඩ්වයිසරි ඔඩිට් කමිටි කියලා තියෙනවා. එතකොට මේ මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ සභාපතිත්වය දරන්නේ අර අපි දන්නවා මුදල් මණ්ඩලයේ තුල විධායක නොවන සමාජිකයින් 3 දෙනෙක්. ඒ 3 දෙනෙක්ගේ එක්කෙනෙක් තමයි මෙහි සමාජිකත්වයේ දරන්නේ. වර්තමානයේදී ආචාර්ය රාණි ජයමහ මහත්මිය තමයි මෙහි සභාපතිත්වය උසුලන්නේ. එතකොට ඒ වගේම සමාජිකයින් කියන්නේ ස්වාධීන සමාජිකයින් දෙදෙනෙක් ඉන්නවා විගණන සමාගම් දෙකක. හරි. විගණනයේ පිළිබඳ හසල දැනුමක් ඇති සමාජිකයින් දෙදෙනෙක්. සමාජිකයින් 3 දෙනයි මේකේ. ඒ සමාජිකයින් 3 දෙනා තමයි ඒ සභාපතිත්වය උසුලන මුදල් මණ්ඩලයේ විධායක සමාජිකයෙක් මේක සභාපතිත්වය උසුලනවා. ඊළඟට විගණනයේ පිළිබඳව හසල දැනුමක් ඇති ස්වාධීන සමාජිකයින් දෙදෙනෙක්. අතට මේ තුල හැම ගිණුම් කටයුත්තක් සම්බන්ධයෙන්ම මෙම කමිටුව තුල සාකච්ඡා. මෙතනදී අදහස් කරන්නේ මේ ගිණුම් සකස් කරලා ඒවා ප්‍රකාශනයට පත් කරන්න කලින් මේ හැම අයිටම් එකක් සම්බන්ධයෙන්ම
අර බාහිර විගණකයින් පවා කැඳවලා ඊළඟට දෙපාර්තමේන්තු වගකීම් දෙපාර්තමේන්තු තියෙන නම් ඒ අය සාකච්ඡා ඒ අයවත් සහභාගී කරවගෙන මේවා සාකච්ඡා. ඒ සාකච්ඡා කරලා තමයි මේ ගිණුම් සකස් ගිණුම් පිළිබඳ අවසාන තීරණයකට එන්නේ. ඒකර මේ ගිණුම් සම්බන්ධයෙන්ම විතරක් නෙමෙයි වෙනත් කටයුතු සම්බන්ධයෙන් උනත් එදිනෙදා පැන නගින ඒ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව තමයි මේ මොකක්ද AAC එක කියලා කියන්නේ මොනිටරින් බෝඩ් AAC මොනිටරින් බෝඩ් ඔඩිට් ඇන්ඩ් ඇඩ්වයිසරි ඔඩිට් කමිටි කියන එක සංවිධානය කරන්නේ. ඒකට යාලට මේ විගණන කටයුතු වලින් පැන නගින ඒ විශේෂිත කරුණු සම්බන්ධයෙන් මේ අය මෙම කමිටුව විසින් සාකච්ඡා කරනවා. එහෙනම් මේක කියනවා මුදල් මණ්ඩලයේ අනු කමිටුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාකරණ මේ ගිණුම් වාර්තා කිරීම සම්බන්ධයෙන්. ඊළඟට අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන්. ඊළඟට අභ්‍යන්තර විගණනය සම්බන්ධයෙන්. බාහිර විගණනය සම්බන්ධයෙන් සහ මුදල් මණ්ඩලයේ විසින් පැවරුණු වෙනත් කාර්යයන් පිළිබඳව මුදල් මණ්ඩලයේ වෙත උපදේශන ලබා දීම සිදු කරනවා. උපදේශන නිර්දේශ ඉදිරිපත් කරනවා. එනම් මේ තුල මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය, ඊළඟට අභ්‍යන්තර විගණනය, බාහිර විගණනය සහ වෙනත් අපිට මුදල් මණ්ඩලයේ විසින් පවරනවා. එක එක කාර්යයන් පිළිබඳව. එතකොට ඒවා පිළිබඳව විශ්ලේෂණය කරලා උපදේශන නිර්දේශ මුදල් මණ්ඩලයේ වෙත ලබා දීම සිදු කරන්නේ මෙම කමිටුව විසින්. හරි. ඒත් මේ සභාපති ලෙස මුදල් මණ්ඩලයට පත් කරන සමාජිකයෙකු ක්‍රියා කරන අතර. ඒතර මෙතන මුදල් මණ්ඩලයට පත් කරන මේ අපි දාම් විධායක නොවන කියලා. විධායක නොවන සමාජිකයෙකු ක්‍රියා කරන අතර සෙසු සමාජිකයින් දෙදෙනා ලෙස බාහිර විගණන වෘත්තිකයින් දෙදෙනෙකු කටයුතු කරනවා කියන එකයි කියන්නේ. එහෙනම් දැන් අපි විගණන කමිටුව ගැන අපි දන්නවා මේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනු කමිටුවක්. ඒ වගේම මේ මහ බැංකුවේ ගිණුම් වාර්තාකරණය, අභ්‍යන්තර පරිපාලනය, අභ්‍යන්තර විගණනය, බාහිර විගණනය, ඊළඟට කලින් කාලෙට මුදල් මණ්ඩලයේ විසින් ලබා දෙන ඒ මොන හරි කර්තව්‍යයක් තියෙනවා නම් ඒ පිළිබඳව විශ්ලේෂණය කරලා ඒ පිළිබඳව නිර්දේශ උපදේශන මුදල් මණ්ඩලයට ලබා දීම මෙම කමිටුව තුළින් සිදු කෙරෙනවා. හරිද? ඊළඟට තව දැන් මේකත් මුදල් මණ්ඩලයේ අනු කමිටුවක්. ඒ කියන්නේ governance structure කියලා කියනවා. ඒ governance structure එකේ උඩින් තියෙන කමිටු දෙකක් තමයි එකක් AAC එක monetary board audit advisory committee එක අපි සාකච්ඡා කරපු ඊළඟට දෙවෙනි කමිටුව තියෙන්නේ මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව. ඒකට මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව කියනවා. ඒකට PROC කියලා කියන්නේ monetary board risk oversight committee කියලා. ඒකට මේ තුලත් මේකත් මුදල් මණ්ඩලයේ අනි කමිටුවක්. මෙහි සමාජිකත්වයේ දරන්නේ අර විධායක නොවන සමාජිකයින් අතරින් එක් මුදල් මණ්ඩලයේ විධායක නොවන සමාජිකයින් අතරින් එක්කෙනෙක් තමයි මෙහි සමාජිකත්වය දරන්නේ. එතකොට වර්තමානයේදී සංජීව ජයවර්ධන මහත්මයා තමයි මෙම බ්ලොක් එකේ සභාපතිත්වයේ දරන්නේ. අපි දැන් මෙතනදී කතා කරා ඔඩිට් ඇඩ්වයිසරි කමිටි එකත් මේ බ්ලොක් එකේ විධායක නොවන සමාජිකයින්. ඒකට මහ බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් ගොඩක් මහ බැංකු වල ගත්තාම මේ මුදල් මණ්ඩලය තුල මේ එක් කරුණු පිළිබඳව හසල දැනුමක් ඇති ස්වාධීන සමාජිකයින් ඉන්නවා. ඒක අපි ඒකට හිතනවා මෙතන මේ සම්බන්ධයෙන් ඒ විදිහට ස්වාධීන තීරණ ගැනීම සිදු කරනවා කියලා. දැන් මෙතනදී එන්නේ අවදානම් සම්බන්ධයෙන් මහ බැංකුවේ. ඒ කියන්නේ මහ බැංකුවේ සමස්ත අවදානම් කළමනාකරණය හා අනුකූලතා කාර්යය. අනුකූලතා කියන්නේ කම්ප්ලයන්ස් කියන එක. අධීක්ෂණය කිරීම සිදු කරනවා. එනම් මහ බැංකුවේ සමස්ත අවදානම් කළමනාකරණය හා අනුකූලතා කාර්යයන් අධීක්ෂණය කරනවා. මම මෙතන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් මහ බැංකුවේ ඉස්සර තිබුණේ මම කියන්නේ 2018ට කලින් තිබුණේ මහ බැංකුවක් විසින් මුහුණ දෙන අවදානම් සම්බන්ධයෙන් ගත්තොත් එම අවදානම් මූල්‍ය අවදානම් වෙන්න පුළුවන්,
මූල්‍ය නොවන අවදානම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහිම අවදානම් වෙන්න පුළුවන්. එම අවදානම් වලට මුහුණ දෙන ආකාරය ගැන බලනකොට මීට කලින් තිබුණේ 2018ට කලින් තිබුණේ ඒ දෙපාර්තමේන්තු විසින් තනිවම මේ අවදානම් වලට මුහුණ දීම කරන්න ඕන. ඒ අවදානම් කළමනාකරණය කරන්න. ඒකට කියනවා සයිලෝ බේසිස් කියලා. තනිව සයිලෝ. ඊට පස්සේ මේ දැන් තියෙන ඊට පස්සේ දැන් සාමාන්‍ය ලෝකයේ එක කාලෙට වෙනස් වෙනවා දියුණු වෙනවා එක මේ කාර්යයන් සම්බන්ධයෙන්. එතකොට ලෝකේ බොහෝ දියුණු මහ බැංකු දියුණු කියලා කියන්නේ සාමාන්‍යයෙන් මහ බැංකුකරණය සම්බන්ධයෙන් ඉදිරියට ගිය මහ බැංකු කටයුතු කරන්නේ මේ සයිලෝ බේස් එකෙන් නෙමෙයි බේසිස් එකෙන් නෙමෙයි. ඒ වෙනුවට මොකක්ද යාලා කරන්නේ මේවා ඉන්ටග්‍රේට් කරනවා. ඒවා එක්කම එකතු කරගන්න. ඒකට අපි කියනවා enterprise wide risk management කියලා. enterprise wide risk management නැත්නම් ERM කියලා. එතකොට කරන්නේ මේ එක දෙපාර්තමේන්තු මුහුණ දෙන අවදානම් අඳුනගෙන ඒවා කමිටු ස්ට්‍රක්චර් එකක්, කමිටි ස්ට්‍රක්චර් එකක්. හරි කමිටි ව්‍යුහයක් හරහා ඒවත් මුදල් මණ්ඩලයේ අවධානයට යොමු කරනවා මේවා පුළුල්ව සාකච්ඡා. දැන් මහ බැංකුවේ මම නිකන් කිව්වොත් එහෙම ශ්‍රී ලංකා මහ බැංකුවේ කිව්වොත් දැන් අපි හිතමු අභ්‍යන්තර අරමුදල් තියෙනවා මහ බැංකුවේ. ඔය EPF එක සම්බන්ධයෙන් නේද? කැම්පතු රක්ෂණය සම්බන්ධයෙන් ඒවා සම්බන්ධ විශාල වටිනාකමකින් යුක්ත අභ්‍යන්තර අරමුදල්. මේ අභ්‍යන්තර අරමුදල් මුහුණ දෙන මූල්‍ය අවදානම් ගැන කතා කරන්න තියෙනවා IIOC කිය Internal Investment Oversight Committee කියලා තියෙනවා මේ අභ්‍යන්තර අරමුදල් ආයෝජනයේදී මුහුණ දෙන මූල්‍ය අවදානම් ගැන සාකච්ඡා. අන්න ඒ කමිටුව හැම මාසයකට සැරයක්ම රැස් වෙලා මේ අවදානම් ගැන යාලා ලැබපු මේ මෙහෙයුම් කටයුතු මෙහෙයුම් සාර්ථකත්වයන් පිළිබඳව අසාර්ථක තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා. මේවා සාකච්ඡා කරලා මේ බ්ලොක් එකට දානවා. බ්ලොක් එක කියන්නේ මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවට දානවා. ඒකට ඔයාලා දන්නවා ලංකාවේ නේද 3.3 ට්‍රිලියන් විතර තියෙන විශාලතම මුදල තමයි EPF එක. ඒකට EPF එක සම්බන්ධයෙන් ඒවා ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න EIOC කියලා තියෙනවා. එතකොට EPF Investment Oversight Committee. එතකොට අන්නේ මේ කමිටුව තුල මොකක්ද කරන්නේ මේ සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය සම්බන්ධයෙන් පැන නගින අවදානම් සම්බන්ධ කටයුතු සාකච්ඡා කරනවා. අන්න ඒවා සාකච්ඡා කරලා මේ බ්ලොක් එකට දානවා හයි රිස්ක් තියෙන. ඊළඟට ගත්තාම ශ්‍රී ලංකා මහ බැංකුව තමයි අපේ සංචිත කළමනාකරණය කරන විදේශ සංචිත කළමනාකරණය. ඒකට මේ සංචිත කළමනාකරණය සම්බන්ධ මූල්‍ය අවදානම්. ඒකට මූල්‍ය අවදානම් කිව්වහම අපි කියනවා ණය අවදානම් නැත්නම් ක්‍රෙඩිට් රිස්ක්. ඔයාලගේ ප්‍රශ්නේ තුල තියෙනවා මේ ඒක ඒ වගේ ප්‍රශ්නකුත් එකපාරක් අහලා ඒකට මම ඊට කතා කරනවා. ඒකට ක්‍රෙඩිට් රිස්ක් කියලා කියනවා ණය අවදානම්. ඊළඟට වෙළඳපොළ අවදානම් මාකට් රිස්ක් කියලා තියෙනවා. ඊළඟට ලික්විඩිටි රිස්ක් කියලා අපි ද්‍රවශීලතා අවදානම් ගැන කතා කරනවා. මේවා මේ අවදානම් මනිනාකාරය පිළිබඳව තියෙනවා. එක බෙන්ච්මාර්ක් එක කියන්නේ එක මේ ක්‍රමිතයන් අනුව මනිනාකාර මේ ඔක්කොම දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා ඉරියොක් කියලා කියනවා. ඒකට ඉරියොක් කියලා කියන්නේ International Reserve Investment Oversight Committee. මේවා ඩෙපියුටි ගවර්නර් කෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් ඒ අදාළ සාකච්ඡා කරනවා විශාල වශයෙන්. ඒවා සාකච්ඡා කරලා ඒ කරුණු ඉදිරිපත් කරනවා. ඒවා හැම එකම මේ ඕවර්සයිට් රිස්ක් ඕවර්සයිට් කමිටිස් රැස් වෙන්නේ මාසෙකට සැරයක්. ඊට පස්සේ මේ බ්ලොක් එක රැස් වෙන්නේ මාස 3කට සැරයක්. ඊට පස්සේ අර කතා කරපු කරුණු ඔක්කොම ටික මේ බ්ලොක් එකට ඉදිරිපත් කරනවා. ඉතින් ඒකෙදිත් පුළුල්ව සාකච්ඡා කරනවා මේ සම්බන්ධ. බ්ලොක් එකේ ඉන්න අර විධායක නොවන සමාජිකයා වගේම තවත් ස්වාධීන සමාජිකයින් දෙදෙනෙක් බාහිරින් ගන්න මේ අවදානම් කළමනාකරණය පිළිබඳ හසල දැනුමක්. ඒකට මේ අභ්‍යන්තර අරමුදල් EPF ඊළඟට සංචිත විදේශ සංචිත සම්බන්ධ තියෙන කටයුතු සාකච්ඡා කරනවා මේ බ්ලොක් එකේ. මේ ඔක්කොම කිව්වේ ෆයිනෑන්ෂල් රිස්ක් නැත්නම් මූල්‍ය අවදානම්. ඊට අමතරව තියෙනවා non financial risk oversight committee කියලා. ඒ කියන්නේ මූල්‍ය නොවන අවදානම් අධීක්ෂණ කමිටුවක් තියෙනවා. ඒකත්
ඉන්න සීනියර්ම ගවර්නර්ගේ සහභාගීත්වයෙන් තියෙනවා. ඒක මේ දෙපාර්තමේන්තු ගත්තාම මහ බැංකුවේ දෙපාර්තමේන්තු 29ම මුහුණ දෙන මෙහෙයුම් අවදානම් පිළිබඳව එයාලා රිස්ක් රෙජිස්ටර්ස් තියෙනවා. ඒ රිස්ක් රෙජිස්ටර්ස් හරහා අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුවට වාර්තා. ඒ අවදානම් මොනවද ඉහළම රිස්ක් හයි රිස්ක් මේ හයි රිස්ක් ඒවා ගන්නවා. ඊළඟට ඊට වඩා අඩු ගන්නවා. ඊළඟට මේ සාමාන්‍ය කොළ පාටින් තියෙනවා එච්චරම ලොකු අවදානමක් නෙමෙයි. කහ පාටින් තියෙනවා මොඩරේට් රිස්ක්. හරි ලෝ රිස්ක්, මොඩරේට් රිස්ක්, හයි රිස්ක් කියලා කොටස් තුනක් තියෙනවා. මේ ඔයාලට අවබෝධයක් එන්නයි කියන්නේ. ඒක අන්න ඒවා පිළිබඳව සාකච්ඡා කරන විශේෂයෙන්ම හයි රිස්ක් තියෙන ඒවා මේ බ්ලොග් එකට දානවා. දාලා ඒවා පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරලා ඒ අවදානම් ඉහළ අවදානම් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනවා මුදල් මණ්ඩලයට. ඒ මුදල් මණ්ඩලය ඒවා සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්නවා. දැන් බලන්න මම කිව්වේ ඉස්සර තිබුණේ තනි දෙපාර්තමේන්තු තමුන්ම ඔහේ විසඳ ගන්නා මුදල් මණ්ඩලයට වාර්තා කරන ක්‍රමයක්. නමුත් මේ එන්ටර්ප්‍රයිස් රිස්ක් මැනේජ්මන්ට් සිස්ටම් එක නිසා මේ ඔක්කොම මේ මහ බැංකුව මුහුණ දෙන අවදාන පිළිබඳව ඔක්කොම එකතු කරලා සාකච්ඡා කරනවා. මේක හොඳ ක්‍රමයක් විදිහට යන්නේ. IMF එක World Bank එක ඒ වගේ නිර්දේශ කරන මේ ක්‍රමවේදයක් තමයි. එහෙනම් අන්න ඒවා ඒ විදිහට මේ අවදානම් අධීක්ෂණ කමිටුව තුළ සාකච්ඡා කරනවා. එහෙනම් මේක ඔයාලට විශේෂයෙන් මේ මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව තුළ තේරෙන නිසායි මම ඒ හැඳින්වීම කෙරේ. එහෙනම් දැන් ගත්තොත් අපි මේක කියවලා බැලුවොත් මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද අනු කමිටුවක් වන මේ තුලින් මහ බැංකුවේ සමස්ත අවදානම් කළමනාකරණය හා අනුකූලතා කාර්යයන් අධීක්ෂණය කිරීම සිදු වේ. බැංකුවේ අවදානම් කළමනාකරණය හා අනුකූලතා කාර්යයන් සඳහා පුළුල් උපාය මාර්ග හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ වගකීම. නම් මේවා කොහොමද කරන්න කියලා. නේද? ඒවා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ වගකීම මෙම කමිටුව බාරගත යුතු වන අතර අවදානම් කළමනාකරණය පිළිබඳ සහතික වීමක්. ඒ කියන්නේ මේක හරියට කරනවා කියලා සහතික වීමක් මුදල් මණ්ඩලය වෙත ලබා දීමට කටයුතු කරනවා. සභාපතිත්වය මුදල් මණ්ඩලය විසින් නම් කරන ස්වාධීන මුදල් මණ්ඩල සමාජිකයන් විසින් ඔබවන අතර තවත් සමාජිකයන් දෙදෙනෙකුගේ සමන්විත වේ. මෙම දෙදෙනා ස්වාධීන අවදානම් ඒ කියන්නේ දායන්න වැරදි අවදානම් කියන එකෙන් දායන අවදානම් කළමනාකාරීත්ව විෂයේ නිපුණ අර බායනටදී බාහිර පුද්ගලයන් දෙදෙනෙකු. දැන් ඔයගොල්ලන්ට තේරුණාද මේකේ ආපු ගැටලු තියනවාද මෙතනින් එහාට යන්න කලින් මේ කමිටු පිළිබඳව මම ලෑස්ති උත්තර දෙන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔක්කොම පැහැදිලිද? නැත්නම් ගැටලු තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මම ලෑස්ති උත්තර දෙන්න. හරිද? ප්‍රශ්න නැති බවයි පේන්නේ. එහෙනම් ඔක්කොම තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට මේ 37 38 39 කියලා මම මේක දාලා තියෙනවා. මේ දාලා තියෙන්නේ මූල්‍ය නීති 50 අදාළ වෙන ඒ අංකය. මොකක්ද කියලා වගන්තිය. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඔයාලා මේ වගන්තිය මතක තියාගත යුතුයි කියලා අදහස් කරන්නේම නැහැ. එතකොට කියන්නේ මතක තියෙනවා නම් හොඳයි. නමුත් වැරදි වගන්තියක් දැම්මොත් උත්තරේම වැරදි. ඒක නිසා අපි වගන්ති අංකයට වඩා මේකේ අන්තර්ගතය මොකක්ද කියන එකයි බලන්නේ. ඒක අදාළ වෙන මූල වර්ෂය වන්නේ දෙසැම්බර් මාස අවසානයේ වන කැලෙන්ඩර් වර්ෂයේ. එනම් මහ බැංකුවේ ගිණුම් හදන්න අදාළ වෙන්නේ ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් මාස අවසානයේ දක්වා වන කැලෙන්ඩර් වර්ෂය වෙන්නේ. මොකද සමහර නේද ආයතනවල තියෙනවා අප්‍රේල් 1 සිට මාර්තු 31. එතකොට ඒක ගත්තාම මහ බැංකුවේ මේ ගිණුම් වර්ෂය වෙන්නේ ජනවාරි මුල සිට දෙසැම්බර් 8 දක්වා. ඊළඟට ගිණුම් වර්ෂයේ අවසාන වී දින 30ක් ගත වීමට ප්‍රථම. ඒ කියන්නේ ජනවාරි මාසයේ අවසානයේට පෙර. ඊළඟ වර්ෂයේ ජනවාරි මාසය අවසානයේට ප්‍රථම දින 30ක් ගත වීමට ප්‍රථම මහ බැංකුවේ ශුද්ධ ලාභය ගණනය කළ යුතු අත. එහෙනම් ඔන්න දැන් ගිණුම් වර්ෂයේ අවසාන වුණා දෙසැම්බර් 31.
ඊට පස්සේ ජනවාරි 31ට ඉස්සෙල්ලා මහ බැංකුවේ සුද්ධ ලාභය ගණනය කළ යුතුයි. හරි. ඒ වගේම මුදල් මණ්ඩලයේ අදහස මත අවශ්‍ය සංචිත සඳහා වෙන් කිරීමක් කරන්න ඕනේ. මහ බැංකුවේ ගිණුම් වල වෙනත් ගිණුම් වගේම මහ බැංකුවේ ගිණුම් වල සංචිත වෙන් කිරීම කරනවා. ඒ සංචිත වෙන් කිරීම කරනවා මුදල් මණ්ඩලයේ අදහස මත සාමාන්‍යයෙන් කෙරෙන්නේ මුදල් දෙපාර්තමේන්තුව ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක විසින් තමයි ඒ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඒවා අනුමත කරනවා මුදල් මණ්ඩලයේ විසින්. ඊළඟට ගිණුම් වර්ෂයේ අවසාන වී දින 60ක් ගත වීමට පෙර දින 60ක් කියන්නේ මාස දෙකක් පෙබරවාරි අවසානයේට පෙර පහත සඳහන් පරිදි ලාභ බෙදා හැරීම කළ යුතුයි. එහෙනම් අන්න ගිණුම් වර්ෂයේ අවසාන වී ලාභ අඳුනාගත් මාසයක් ඇතුළත සංචිත සඳහා වෙන් කරා. ඊළඟට දින 60ක් ඒ කියන්නේ මාස දෙකක් ගත වීමට පෙර ලාභ බෙදා හැරීම කළ යුතුයි. හරි. එහෙනම් ඒකෙදි කියනවා ප්‍රථමයි මුලින්ම කොහොමද කරන්නේ මේ ලාභ බෙදා හරින්නට මූල්‍ය ගැලපුම් ගිණුම. හරි. monetary adjustment account කියලා කියනවා. ප්‍රථමයෙන් මූල්‍ය ගැලපුම් ගිණුමෙහි ශේෂයක් ඇතනම් එය අඩු කිරීම. මේවා විස්තරාත්මකව අපි බලනවා. නමුත් මෙතනදී ඔයාලට බලාපොරොත්තු වෙන්නේ අදහසක් දීම කොහොමද මේ ගිණුම් සකස් කරන්න කියලා. එහෙනම් ප්‍රථමයෙන්ම monetary adjustment account නැත්නම් මූල්‍ය ගැලපුම් ගිණුමේ ශේෂයක් ඇතනම් ඒක අඩු කරන්න ඕනේ. ඒක කපා හරින්න. දැන් අපි හිතමු මේ මූල්‍ය ගැලපුම් ගිණුම කියලා කියන්නේ අපි හිතමු මහ බැංකුව යම් කාසි හා නෝට්ටු නිකුත් කරනවා විශේෂිත සමරු කාසි ඒ වගේ ඒවා නිකුත් කරනවා. ඒවට වියදයි යනවා විශාල වශයෙන්. අපි හිතමු දැන් මේ ළඟදී නේද මේ නිකුත් කරා රුපියල් 200 කාසියක් නේද? ඒ වගේ නිකුත් කරනවා. ඊළඟට ඔය බුද්ධ ජයන්ති වෙන්න පුළුවන්, නිදහස වෙන්න පුළුවන්. ඔය වගේ විශේෂිත කරුණු අර මේ පෙරදරි කරගෙන මහ බැංකුව විශේෂිත සමරු කාසි නිකුත් කරනවා. ඒ සඳහා යන පිරිවැය තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් ඒ වර්ෂයේදීම කපා හරින්නේ නැහැ. වර්ෂ 5ක් විතර යනකම් වර්ෂ 5ක විතර කපා ගන්න. එහෙනම් මොකද්ද කරන්නේ? ඒකට යන වියදම මේ මූල්‍ය ගැලපුම් ගිණුමට මාරු කරනවා. වියදමක් විදිහට සටහන් කරන්නේ නැහැ. හරි. මූල්‍ය ගැලපුම් ගිණුමෙන් තමයි ටික ටික කපා ගන්න අවුරුදු 5ක් තුල. අන්න ඒකක් තියෙනවා. අපි හිතමු දැන් ඔයාලා දන්නවා SRR යටතේ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයේ උඩ මහ බැංකුව වාණිජ්‍ය බැංකුව වලින් මුදල් ගන්න. වාණිජ්‍ය බැංකුව වලින් කැම්පතු විදිහට මුදල් තැන්පත් කරන්න කියලා කියනවා. ඒවට අපි හිතමු බැරි වෙලාවට එහෙම නැහැ. නමුත් අපි හිතමු පොලි ගෙවුවා කියලා ඒවට. මහ බැංකුවේ තැන්පතු වල පොලි ගෙවන්නේ නැහැ. ගෙවුවා. يعني එහෙම අවස්ථාවක ඒ වගේ වියදම්වත් ඒ වගේ විශේෂිත වියදම් මේ මූල්‍ය ගැලපුම් ගිණුමේ දාගන්න පුළුවන්. එහෙනම් මේකේ ශේෂ තියෙනවා නම් ඒවයින් කපා ගන්න ප්‍රමාණය තීරණය කරලා ඒවා මේ අඩු කර ගන්නවා මේ දින 60ක් ගත වීමට පෙර. ඊළඟට දෙවනුව මූල්‍ය ගැලපුම් ගිණුම monetary adjustment account පිය වූ පසු ඉතිරියෙන් මුළු වත්කම් වලින් රක්ෂණ හා විදේශ විනිමය වලින් ඇති වත්කම් අඩු කළ පසු එහෙනම් මේ මහ බැංකු ශේෂ පත්‍රය තුල තියෙන මුළු වත්කම් වලින් රක්ෂණ හා විදේශ විනිමය වලින් ඇති වත්කම් අඩු කළ පසු අගයින් 15% ප්‍රමාණයකට ප්‍රාග්ධනය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රමාණය වෙන් කිරීම. එහෙනම් අන්න මේ ඉතුරු එකෙන් 15%ක් මේ ශේෂ පත්‍රයේ තියෙන රත්රන් හා විදේශ විනිමය වලින් ඒ කියන්නේ සුද්ධ දේශීය වත්කම් වෙනවා. රත්රන් හා විදේශ විනිමය වලින් ඇති වත්කම් අඩු කරාට පස්සේ න ඒ අගයින් උපරිමය 15%ක්. ඒ 15%ක්ම වෙන් කරනවා මොකක් විදිහටද? විශේෂ සංචිත විදිහට මේ ඒවා තමයි යොදාගන්නේ මහ බැංකුවේ ලාභ වැඩි කරන්න. ඊට පස්සේ මහ බැංකුවේ මේ ප්‍රාග්ධනය වැඩි කරන්න. දැන් ඔයාලා දන්නවා මහ බැංකුව ඉස්සලම පටන් ගත්තේ රුපියල් මිලියන 15. ඊට පස්සේ ඒක බිලියන 35 දක්වා වැඩි කරා. ඊට පස්සේ ඒක බිලියන 50 දක්වා වැඩි කරා. එහෙනම් ඒ විදිහට වැඩි කරන්නේ කොහොමද? මේ
මේ කියන මේ 15% ප්‍රමාණයක මේ ප්‍රාග්ධනය වැඩි කිරීමේ ඒ සංචිත වලට මාරු කරපුවා මේ සංචිත කිරීම ආර කරලා ප්‍රාග්ධන කිරීම බැර කිරීම කරන්න. එහෙනම් මේ විදිහට මේ 15%ක් වෙන් කරනවා මුළු වත්කම් වලින් රත්රන් හා විදේශ විනිමය වලින් ඇති වත්කම් අඩු කරාට පසු වෙනාගෙන් 15%ක් දක්වනවා. ඊට පස්සේ තුන්වෙනුව කරන්නේ ඉහත වෙන් කිරීම සිදු කළ පසු මුදල් ඇමතිවරයාගේ උපදෙස් මත එක්කෝ රජයේ වෙත මහ බැංකුව ලබා දී ඇති අස්තිකාරම් තියෙනවා. එක తాවකාලික අස්තිකාරම් වෙන්න පුළුවන්. ඒ වගේ ණය දීලා තියෙනවා රජයට. එතකොට ඒව කපා ගන්න පුළුවන් මේ. එහෙම නැත්නම් ඒකාබද්ධ අරමුදල වෙත මුදල් අමාත්‍යාංශයේ තියෙන ඒකාබද්ධ අරමුදල වෙත බැර කරන්න පුළුවන්. හරිද? එහෙනම් ඔන්න ඔය ආකාරයට තමයි මහ බැංකුවේ මූලික වශයෙන් මේ ගැලපොම් සිදු කෙරෙන්නේ. ඒ ගැන අදහසක් තියනවාද දැන්? ප්‍රශ්න එහෙම තියනවාද? මම කියන්නේ මේ කොටසෙන් ප්‍රශ්න එනවා නම් බලන්න අහන්න මොනවද කියලා විනාඩි 2ක් විතර දෙන්න. මෙතන මේ මූලික ගැලපුම් කිරීමේ ශේෂයක් ඇතනම් කියලා කියන්නේ සර් අපි අර මේ වෙන් කරලා ලැබෙන එකක් තියෙනවා නම් ඒකට අදාළව පියවා ගැනීම කරනවා කියන එක සර්. ඔය කියන්නේ අපි අර දැන් මං කිව්වේ අර වගේ විශේෂිත වියදම් තියනවා කියලා. සමරු කාසිනිකුත් කිරීමේ අපි හිතමු තියෙනවා මිලියන 5ක්. ඒක අපි හිතමු ඒක අවුරුදු 5කින් තමයි කපා හරි. එහෙනම් අපි අර මිලියන 5න් මිලියනයක් අරගෙන ඒ කියන්නේ මේ ගිණුම බැර කරලා අපි අර ලාභයෙන් අඩු කරන්න ගන්න. අන්න ඒකයි එතන මූලික ගැලපුම් ගිණුමේ ශේෂයක් නැත්නම් මේ අඩු කිරීම. හරි සර්. එතකොට සර් දැන් මේ ලාභ බෙදා හැරීම නිසා ඔව් මුදල් සැපීමට යම් කිසි බලපෑමක් වෙනවද? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද සර්? මොකද මුදල් සැපයීමට ඔව් අනිවාර්යයෙන්ම මහ බැංකුවේ මුදල් වෙන් වෙනවා කියන්නේ වෙන ආර්ථිකයේ වෙත ඒ කියන්නේ බැංකු වලට වෙන්න පුළුවන් රජයට වෙන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම මුදල් සැපීම වැඩි වෙනවා. නමුත් මෙතනදී එකම අරමුණ තමයි මේ රජයේ ඒකාබද්ධ අරමුදලින් ජනතාවගේ සුභසිද්ධිය සඳහා කරගෙන යනු ලබන ඒ වියදම් මූල්‍යණය කරන්න මහ බැංකුව ලබන ලාභය බැර කරනවා කියන්නේ. මහ බැංකුව විතරක් නෙමෙයි ලංකා බැංකුව, මහජන බැංකුව ඒ වගේ ඒවයිනොත් ඒ තමන්ගේ ලාභයෙන් ඒකාබද්ධ අරමුදලට බැරෙනවා. එතකොට ඒවයින් යනකොට මුදල් සැපයීමට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා ඒ ආයතන තුලින් එක ආයතනයකින් තව ආයතනයකට යෑම. නමුත් මහ බැංකුවෙන් ලාභ විදිහට මුදල් ඒකාබද්ධ අරමුදලට වැඩි වෙද්දී මුදල් සැපයීමත් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒ වගේ එන ප්‍රශ්න අහන්න. සර් මේ අවදානම් කළමනාකරන කමිටුව ගැන කතා කරද්දී ඔව් ඒක ඉස්සර දැන් ඇත්තටම මේ ලංකාවේ ලියාපදිංචි නොවන මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ගත්තාම ඒකත් යම් කිසි අවදානමක් නැත්නම් ලොකු අවදානමක්නේ. එතකොට සර් අපි දකින්නේ මහ බැංකුව මේ නිවේදන නිකුත් කරලා ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ජනතාව දැනුවත් කරන එකක් විතරයි. එතකොට සර් ඒ සම්බන්ධව වෙනමම කටයුතු කරන්න වෙනමම නැත්නම් අවදානම් කළමනාකරන මේ කමිටුවක් ඇත්තටම දැන් බ්ලොක් එක බෝඩ් රිස්ක් ඕවර්සයිට් කමිටි එක තියෙන්නේ මහ බැංකුවේ අවදානම් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මෙහෙයුම් අවදානම් ගත්තොත් දෙපාර්තමේන්තු 29 මුහුණ දෙන ඒ අවදානම් රිස්ක් රෙජිස්ටර්ස් වලින් රිස්ක් රෙජිස්ටර්ස් ඩෙවලොප් කරලා තියෙනවා. ඒවා හරහා අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුවට රිපෝට් කරලා ඒවා ඒ දෙගොල්ලම සාකච්ඡාකම්ම රිපෝට් කර පමණින් ගන්න නැහැ. අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුවත් අදාළ දෙපාර්තමේන්තුවත් මේවා පිළිබඳව නැවත සාකච්ඡා කළා. එතනදී ගොඩාක් විවාද යනවා නෑ මේක හයි රිස්ක් එකක් නෙමෙයි කියන බෝ නෑ මේක ඔයාලා දාලා තියෙන මේ මොඩරේට් නෙමෙයි මේක හයි රිස්ක් එකක් කියලා කියනවා. ඒකට යම් කොහොම සාකච්ඡා කරලා තමයි
මේ මොකද්ද non financial risk management committee එකකට දාලා කතා කරලා බ්ලොක් එකට. ඊළඟට මූල්‍ය අවධානමුත් අර විදිහට යනවා. මේ ඔක්කොම තියෙන්නේ මොකක් වෙනුවෙන්ද? මේ ඔක්කොම තියෙන්නේ මට විනාඩියක් දෙන්න. හෙලෝ. ඔය පොලිමට එකක් දාලා තියෙනවා 10ට. අපිට කිව්වේ 10ට කියලා. ඉතින් නම්බර් කීයක් විතර තියෙනවද? අපි එක ඉන්නේ. නම් ඉන්න බැරි. අද හවුස් එන්නේ නැහැ නේද? එතකොට එන්න හම්බ වෙන්නේ නැහැ ඒ වෙලාවට. ඕකේ. හරි මම හරි. එතකොට මෙහිම ගත්තාම අපිට දැන් මම කතා කරේ හරි. ඒ විදිහට ගත්තාම මේ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තාම අභ්‍යන්තර මහ බැංකුව මුහුණ දෙන අවදානම් තමයි එතනදී සාකච්ඡා. ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මූල්‍ය සමාගම් සම්බන්ධයෙන්. ඒ මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් කටයුතු කරන්න බැංකු සම්බන්ධයෙන් කටයුතු කරන්න ගත්තාම බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවක් ඊළඟට බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුව වල තියෙන ස්ට්‍රක්චර් එක තමයි එයාලා ඔන් සයිට් අපි කතා කරලා තියෙනවා ඕෆ් සයිට් බලනවා. ඒ බලපුවාම ඒ බලලා ඒව අවදානම් අඳුරගන්නවා. ඒව අඳුනගෙන මේ සාමාන්‍යයෙන් point for discussion කියලා ඒවයි ඉහළ කළමනාකාරීත්වයක් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අපිට මූල්‍ය සමාගම් නම් ඒ දෙපාර්තමේන්තුව තුලිනුත් ඒ විදිහට ක්‍රියා කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ විදිහට සාකච්ඡා කරලා වරලා එතනදී විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවනම් ඒවා මුදල් මණ්ඩලයට අරන් යනවා. ඒක මුදල් මණ්ඩලයේ නිර්දේශ අනුව තමයි ඒ විදිහට කරන්නේ. මේ විදිහට ස්ට්‍රක්චර් එකක් ඇත්තටම තියෙනවා. මේ විදිහට ස්ට්‍රක්චර් එකක් ඇත්තටම තියෙනවා. එතකොට ඔයා කියන නිවේදන නිකුත් කිරීම කියන්නේ මහ බැංකුව නිවේදන නිකුත් කරන්නේ ගොඩක් වෙලාවට මොකක් හින්දාද මේ මොනවද මහ බැංකුවේ ලියාපදිංචි වී නැති මූල්‍ය සමාගම් වල තැන්පත් කිරීම සම්බන්ධ. එතකොට ඒ තැන්පත් කිරීම සිදු කරන්න එපා කියලා මේ විදිහට කියන්නේ වෝනින් එකක් දෙනවා මේ විදිහට මේ මුදල් unauthorized institutions නැත්නම් මහ බැංකුවේ ලියාපදිංචි වී නැති ආයතන විසින් මේ විදිහට කරනවා. මහ බැංකුවේ ලියාපදිංචි වෙච්ච ආයතන ගැන තමයි මහ බැංකුව මූල්‍ය නොවන අවදානම් අධීක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරනවා. එතකොට ඒ වගේම මෙතනදී මතක තියාගන්න ඕන මහ බැංකුවේ නිලධාරීන් ඒ අධීක්ෂණ නිලධාරීන් කොච්චර පත්තරවල මීඩියාවල විවේචනය කරුවත් ඒ අය තමන්ගේ කර්තව්‍ය කරනවා. නමුත් මේ අර මේ ඔය විගණනයේ තියෙන මොකක්ද කියලාද විගණනය ගැන කතා කරද්දී විගණකයෙකු කියන්නේ මුර බල්ලෙකු මිස දඩයම් බල්ලෙකු නෙවෙයි කියලා. ඔයාලා අහලා තියෙනවානේ. මේ හොච් ඩොග් කෙනෙක් තමයි විගණනය කියන්නේ. ඉතින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නම් මම ආයෙත් ගොඩක් සම්බන්ධයි. ආයෙක කතා කරනවා. විහාම තියෙන්නේ මේ මූල්‍ය සමාගම් වලින් දෙන තොරතුරු ගොඩක් වැරදි තොරතුරු දීලා තියෙනවා. එතකොට ගත්තොත් එහෙම මම ඔය අහපු නිසා කියන්නේ එතකොට එයාලා මේ බුක් සෙට් දෙකක් තියන් යනවා. එකක් මහ බැංකුවට පෙන්නන්න, තව එකක් අනිත් අයට. ඉතින් මහ බැංකුවට ගිහින් අර රෑ 12ට පැනලා අරක මේ ඕපන් කරලා ගිහින් අධි කරන්න බෑ. නමුත් බැංකු වලට ඒ තත්ත්වේ නෑ. බැංකු කියන්නේ බොහොම අර විනයානුකූලව ක්‍රියාත්මක වන බාසල් නියමයන්ට අනුව ක්‍රියාත්මක වන අධීක්ෂණයට යට ආයතන. ඒක නිසා ඒවාලේ අවදානම් සම්බන්ධයෙන් සොයා බැලීම ඉතා පහසුයි. නමුත් අර ආයතන ගත්තාම එතකොට ඒ ගොඩක් වෙලාවට පවුලේ අය තමයි මේකේ අධ්‍යක්ෂ මණ්ඩලය. එතකොට අපේ අයට කියන්නේ බැංකු අධීක්ෂණ නිලධාරීන්ට තර්ජනය කිරීම පවා සිදු කරනවා මේවා ගැන බලන්න. ඒ වගේ පරිසරයක මේ අය ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව මේවා
දැන් ඉන්දියාවේ ගත්තොත් මූල්‍ය සමාගම් තියෙනවා එයාට තැන්පතු බාර ගන්න තහනම්. ඒක තමුන්ගේ මුදල් තමයි ණය දෙන්න පුළුවන්. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර විදිහට කොච්චර දැනුවත් කිරීම කරුවත් ජනතාව මොකද්ද කරන්නේ? තැන්පත් කරුවෝ පොලි අනුපාතිකයේ පස්සේ ගිහිල්ලා ගිහින් දානවා අන්ऑතරයිස් ඉන්ස්ටිටියුෂන්. ඒ දාලවල ඊට පස්සේ ඒක ගෙවන්න නැතුව මහ බැංකුවට බැනවදිනවා. මහ බැංකුවට ඔහොම ගිහින් බලන්න පුළුවන් මෙච්චර කියලා කියන්නේ අපි එකමදී මූල සාක්ෂරතාව අඩුයි 30ක විතර මූල සාක්ෂරතාවක් තියෙන්නේ. ඔය අකුරු හැකියාව ගැන බොරු කිව්වට 90ක් කියන. මූල සාක්ෂරතාව 30ක් විතර තියෙනවා. ඉතින් ඒක විතර 70කට පුළුවන් රැවටෙන්න. ඒ රැවටෙන මිනිසුන් තමයි අර වගේ දේවල් කරන්නේ. ගිහින් මෙච්චර දැනුවත් කරද්දි මෙච්චර ආයතන බිඳ වැටිලා තියෙනකොට නමුත් ඒකට ඔයාලට කියන්න පුළුවන් එහෙනම් මේ මහ බැංකුවේ ලියාපදිංචි ආයතනක් බිඳ වැටලා තියෙනවා කියලා. ਉਹ බිඳ වැටලා තියෙනවා. ඒ මොකද අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉහළ කළමනාකාරීත්වයක් විසික් කරන ෆෝර්ස් අර විදිහට මම එක උදාහරණයක් කියන්නම්. ඔය ආයතන වලට තියෙනවා මොනවද උපසමාගම්. ඒක සම්මුත අධ්‍යක්ෂ මණ්ඩලයට සල්ලි ගන්න ඕන නම් කියන්නේ මුදල් අවශ්‍යතාවයක් තියෙන්නේ මොකද්ද? කරනවා නම් කොහෙන් හරි ඉඩමක් ගන්න. ඒක උදේ අගේ කරනවා එකම වැලුවේ ඉන්නේ උදේ හවසයි වැලුම් කරන්න. මම මේ උදාහරණයක් කියන්නේ උදේ මිලියනයකට ගත්තා කියමුකෝ හැන්දෑවේ අනිත් සමාගමට ඒකෙම තියෙන උපසමාගමට විකුණනවා මිලියන 50ක. එතකොට මිලියන 49ක් ලාභයි අර ආයතන. ඒක අධ්‍යක්ෂවරු බෙදා ගන්නවා. මම කියන්නේ අන්න ඒ වගේ තියෙන. මේවා අන්න ඒ වගේ අර ස්මග්ලින් කරන ආයතන. ඒක නිසායි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේවා හම්බ වෙන්නේ ගොඩක් මහ බැංකුව හැමදාම මහ බැංකුවේ නිලධාරීන් අර ආයතනයේ කටයුතු ගැන හොයන්නේ එතන නෑ. ඊට පස්සේ අන්න ඒ වගේ දේවල් වලින් තමයි ඒවා ඒ ආයතන බිඳ වැටීම් සිදු වෙන්නේ. එතකොට මේ තත්ත්වයන් පිළිබඳව මෙහිම මේ වගේ ස්මග්ලින් යන නිසා මහ බැංකුවට නිතර සිද්ධ වෙනවා මේ නිවේදන නිකුත් කරන්න. නිවේදන දාන්න ලක්ෂ ගණන් වියදම් කරලා පත්‍ර පිටුවකට ඒවා දාලා ජනතාවට නිවේදනය කරනවා. නමුත් ඒත් ඒවා 7-5කට ගණන් ගන්නේ ආයි ගිහිල්ලා අර ආයතන වලම දානවා. ඊට පස්සේ ඒවා නැති වුණාට පස්සේ හදා ගන්නවා තැන්පත් කරුවන්ගේ සංගමයක්. ඊට පස්සේ ඒවයින් බොයිස් කට්ටිටි කවුරු හරි දේශපාලකයෙකුත් අල්ලගෙන මහ බැංකුවට ඇවිල්ලා කයනවා. නමුත් එතකොට දැන් මට කියන්නේ එක තැනකවත් බැංකුවක් එහෙම වෙනවද කියන්නේ නැහැ. ඒ යම් කිසි ක්‍රමවේදයකට අනුව කටයුතු සිදු වෙනවා. ඒකට මේ මූල්‍ය සමාගම කියන්නේ ඒ වගේ ක්‍රමවේද ඩිසිප්ලින් කියන එක ethics කියන එක ගොඩාක් අඩු ආයතන. ඒ නිසායි මේ විදිහට මේ විදිහ සිදුවීම් වෙන්නේ. නම් අපේ මාධ්‍ය උරුප්පල දක්වන්නේ අර කවුරු හරි අර වගේ ඒකේ මේ පිටුපස තත්ත්වයේ පිළිබඳව හොයලා බලන්නේ මොකක්ද මේ වුනේ කියලා. අතන කෑ ගහන එක තමයි කරන්නේ මහ බැංකුවේ නිලධාරීන් මෙයාලගෙන් අල්ලස් ගන්නවා. බැංකුවේ මිනිස්සුන්ට අල්ලස් ගන්න ඕනේ හොඳ වැටුපක් ලැබෙනවා. ඉතින් එතකොට මේ ඔය දෙපාර්තමේන්තු වල වැඩ කරනවා. එතකොට නමුත් අර වගේ දේවල් ප්‍රචාරණය කරනවා මඩ ගහන්න අර අනිත් එක ඩිපොසිට් ඉන්ෂුරන්ස් එකකින් ඒවා ඉල්ලනවා. unauthorized institutions වල ඩිපොසිට් ඉන්ෂුරන්ස් එකෙන් දෙන්න බෑ. මොකද ඒ අය මහ බැංකුවේ රෙගියුලේටරි අම්බ්‍රෙල්ලා එකේ යටතේ ඉන්නයි නෙමෙයි. මිනිස්සු ගිහින් ඒවා දානවා. අඩුමතරම දැන් ඔක IMF එකේ World Bank එකේ උපදේශකයෝ දැන් ඕවා ගැන කතා කරනකොට කියන්නේ එහෙම ඕනෑම මිනිස්සෙක් තමුන් ඉන්වෙස්ට් කරනවා නම් තමුන් දැනගන්න ඕනේ මේ ආයතනයේ නිත්‍යානුකූල එකද නැද්ද කියලා දැනගන්න. එතකොට එහෙම දැනගන්න නැතුව මුදල් දානවා නම් ඒක ගිහින් මේ අධිකරණයෙන් විසඳ ගන්න ඕන පොලිසියට ගිහිල්ලා අධිකරණ කටයුත්තක් මගින් විසඳ ගන්න ඕන මහ බැංකුවට පැමිණිලි කිරීම ඵල රහිතයි. එහෙමයි දියුණු මහ බැංකු කටයුතු කරනවා. නමුත් අපි තවම අන්ऑතරයිස්ඩ් ඒවාට පස්සේ පවා දුවනවා. අනේ එහෙම කරන්න එපා කියලා ඊළඟ අරගෙන ඒවා අධිකරණ ගෙනියන. නමුත් එහෙම යන්නත් අවශ්‍ය නැහැ. එහෙම අන්ऑතරයිස්ඩ් ඒවල දානවා නම් ඒක ගිහින් පොලිසිය එක්ක රටේ තියෙන අපරාධ නීති අනුව කටයුතු කරගන්න ඕන. මහ බැංකුව ඇත්තටම මේවා බාර ගන්නවත් ඕනේ නැහැ. මොකද මහ බැංකුවේ මේ රෙගියුලේටරි අම්බ්‍රෙල්ලා එක යටතේ නෙමෙයි ඉන්නේ. හරිද? මම හිතන්නේ මොකද ඔය කාලීන මාතෘකාවක් හින්දායි මම වැඩි පැහැදිලි කිරීමක් කෙරුවේ. ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඇති මොකද්ද මේ තත්ත්වය කියන එක. ඔය මීඩියා වලින් පත්තර වලින් මවන. නමුත් මහ බැංකුව ඒකට වග කිය යුතු නැහැ. හේතුව මහ බැංකුවේ ඩියුටි එක කරලා තියෙනවා. එතකොට නමුත් ඊට ඔබෙන් ගිහිල්ලා කරනු ලබන හොරකම් සම්බන්ධයෙන් මහ බැංකුවට හොයාගන්න යම් කාලයක් ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා.
ඊට පස්සේ අධිකරණ කටයුතු කරන්න අවුරුදු 20ක් විතර යනවා. එහෙම හොයාගත්තා කියන්නේ. ඒ හොයාගත්තට පස්සේ ඔන්න මාස 3කට අධ්‍යක්ෂ මණ්ඩලයේ දානවා හිරියට. ඊට පස්සේ උන්ට අප දෙනවා. ඊට පස්සේ නඩුව යනවා අවුරුදු 20ක්. සමහර විට තැන්පත් කරුවෝ මැරිලා තියෙන්නේ මේ අර මේ අධිකරණයෙන් හරියකට එනකොට. නීතිපති ගාව තියෙන අවුරුදු දෙකක් තුනක්. ඊට පස්සේ මම මේ කියන්නේ ප්‍රැක්ටිකල් එක. ඒකට ඒ වගේ දේවල් මහ බැංකුවට පාලනය කරන්න බැහැ. හරිද? ඔයාගේ උත්තරේට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නට කියලා මම හිතනවා. ඔව් සර්. thank you sir. එතකොට අපි බලමු ලාභ බෙදා හැරීම සම්බන්ධයෙන්. හරි? එතකොට අපි ලාභ බෙදා හැරීම සම්බන්ධයෙන් 2018 දීම යම් වෙනස් කිරීම කරා. ඒක නිසා මම මේක වෙනම ඡේදයක් විදිහට ගත්තා. ලාභ බෙදා හැරීම සම්බන්ධ. අරක අපි ගත්තොත් අපි ගත්තොත් ටිකක් මේ සාරාංශයක් විදිහට අර ටික මතක තියාගන්න පුළුවන්. ඔන්න දැන් ලාභ බෙදා හැරීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු. ඒකට මුදල් නීති පන්තිට අනුව සහ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට අනුකූලව 2018 වසරේ සිට බලපෑවෙන පරිදි බෙදිය හැකි ලාභයේ ගණනය කිරීමේදී අර අපි කිව්වේ මේ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති වලට අනුකූලව මහ බැංකුවක් උනත් ගිණුම් සකස් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් ප්‍රකාරය. හරි වසර සඳහා වන සුද්ධ ලාභයේ අලාභයේ සඳහා පහත දැක්වෙන පරිදි ගැලවුම් සිදු කරයි මේක 2018 වර්ෂයේ සිට මොකද මේ ඔයාලා අහලා ඇති අර මේ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් කියන්නේ ඒ ආයතනයේ ආරක්ෂාව සහතික වෙන විදිහට ඉහළ ලාභ ප්‍රකාශයට පත් කිරීම සීමා කරලා තියෙනවා. පුළුවන් තරම් වෙන් කිරීම කරනවා මේ යම් අවිනිශ්චිතතාවයක් තියෙනවා. එතකොට ඒකයි මෙතනදී අර ශක්තිය ආයතනයේ තුල ශක්තිමත් බවක් ඇති කරන්න තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති ප්‍රකාරව මේ 2018 වසරේ ඉඳන් මේ විදිහට දාලා තියෙන ලාභ බෙදා හැරීම සම්බන්ධ. එතකොට ඒක කියනවා විදේශ විනිමය ලාභ ඉවත් කරනු. එහෙනම් විදේශ විනිමය ලාභ ඉවත් කරනවා. ඊට පස්සේ විදේශ විනිමය අලාභ සම්මුචිත ලාභයන්ගෙන් අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වන තෙක් පමණක් ඉවත් කිරීම. ඒ කියන්නේ අපිට විදේශ විනිමය ලාභ කොහොමද ඉවත් කරනවා? විදේශ විනිමය ලාභ තිබුණොත් ඒක ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන ගිණුම්. හරි ඒවා වෙනමම දෙනවා. ඒ ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන ගිණුම්. IRR account කියනවා International Reserves Revaluation account. International Reserve Revaluation account කියලා කියනවා. IRR account. මේ ගිණුමට දාන්න. අපි හිතමු ඊළඟ අවුරුද්දේ අලාභයක් ආවා. හරි. ඒ අලාභයක් ආවොත් අපිට පුළුවන් අර IRR ගිණුමේ මේක අඩු කරගන්න. මොකද විදේශ විනිමය ලාභ IRR ගිණුම සටහන් කරලා තියෙන බැරට. එහෙනම් ඊළඟ අවුරුද්දේ අලාභයක් ආවොත් අර ලාභයට එරෙහිව ඒ කියන්නේ ඒක හර කරන්න පුළුවන්. අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් වෙන තෙක් පමණක් ඉවත්. ඉතිරි තවත් තියෙනවා නම් ඉතිරි විදේශ විනිමය අලාභ ආදායම් ප්‍රකාශනයට ගලපනවා. ඒ කියන්නේ මොකද්ද? ලාභයෙන් අඩු කරනවා. ඔන්න මම ආපහු මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා. විදේශ විනිමය ලාභ මේ අවුරුද්දේ ලාභයට ගැනීමෙන් බලක්වනවා. එහෙම කරන්නේ ලාභාලාභ ගිණුම හර කරලා IRR ගිණුම විදේශ සංචිත ප්‍රත්‍යාගණන ගිණුමට බැර කරනවා. විදේශ විනිමය ලාභ තිබුණා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අර ඒකාබද්ධ අරමුදලට මේ බැර කරන්න ඒ ලාභ ගන්නෙ නෑ. ඒක තියෙනවා IRR. එහෙම තියෙනකොට ඊළඟ අවුරුද්දේ අපිට අලාභාවුත් එහෙම තියෙන තත්ත්වය තමයි IRR ගිණුම තියෙනවා නම් ලාභයක් ඒකෙන් කපා.
නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඊටත් වඩා වැඩි අලාභයක් වෙනවා. එහෙමනම් මොකද්ද කරන්නේ? මේ අවුරුද්දේ ලාභයේ කපා හරිනවා. ඒ කියන්නේ මොකද්ද? අර ඒකාබද්ධ අරමුදලට දාන අවසාන ලාභයෙන් එනකොට මේ අලාභයත් අය වෙලා ඉවරයි. අලාභයත් හරි මේක ආරක්ෂණ ක්‍රමවේදයක්. ලාභ ඉවත් කරනවා IRR කියනකොට විදේශ විනිමය වලින් එන ඊළඟ අවුරුදු වල අලාභවුත් අර විදිහට සමුච්චිත වෙච්ච ලාභ වලින් කපා හරිනවා. ඒ සමුච්චිත වෙච්ච ලාභ ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් මේ අවුරුද්දේ කියන්නේ ප්‍රවර්තන ලාභයෙන් කපා හැරීම සිදු කරනවා කියන එකයි කියන්නේ. තත්පරයක් නේ. ඒක ඉඳන් අම්මව ආන්දන්න 9 මාරකට යන්න ඕන ඩොක්ටර් කලින් අන්දලා තියෙන්නේ නේද? හරි හරි. ඒක මම මේ පන්තියේ ඉන්නේ. අද දොස්තර එනවලු දැන් නෑ මාළෙන්දි මම පන්ති ආදී ඉවර කරනවා අම්මව එකයි වෙනවා කාන්තියට පුළුවන් නම් එන්න කියන දැන් මම හරි එකයි යනවා. ඒත් නමය ඒ පාස්මින් නමය මාළෙන්දිට මෙහි යනවා. නැතිනම් මට හරි එකන් ගිහේ හරි. සෝරි. එතකොට එහෙම ගත්තාම දැන් මේ ප්‍රකාශය ඒක ඔයාලට තේරුණාද? තේරුණා නේද? ඒක විදේශ විනිමය ලාභ ඉවත් කරනවා IRR දිනුමට දානවා ඊළඟ වසරවල ආවොත් එimhe යම් අවස්ථාවක අලාභයක් ඒ විදේශ විනිමය වලින් අලාභයක් ඊ අලාභය IRR දිනුමේ තියෙන සමුච්චිත වෙච්ච ලාභ වලින් කපා හරිනවා මැදි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ප්‍රවර්තන අවුරුද්දේ ලාභයෙන් අඩු කරනවා. ඊට පස්සේ විදේශ වත්කම් වල උපලබ්ධි නොවු ප්‍රත්‍යාගණනයන්ගෙන් ඇති වුණු වාසි ඉවත් කෙරේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? විදේශ වත්කම් කිව්වම අපිට තියෙනවා fixed income securities. අපි නිල සංචිත කතා කරලා. එතකොට එහෙම වෙනකොට ඒ වගේ දේවල් තියෙනකොට අපිට අපි හිතමු මේ අපි ගාව තියෙන විදේශීය භාණ්ඩාගාර බැඳුම් කරේට තව වසර 4ක් තියෙනවා මේ පරිණත වෙන්න මැචුව වෙන්න තව අවුරුදු 4ක්. එතකොට අපි හිතමු සාමාන්‍යයෙන් බැඳුම් කර මිල සහ පොලි අනුපාතික අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන්නේ බැරි වෙලාවක් තියෙන වර්තමාන පොලි අනුපාතික වෙළඳපොළ පොලි අනුපාතික අඩු වුණොත් එහෙම අර බැඳුම් කරවල වටිනාකම ඉහළ යනවා. බැරි වෙලාවක් වර්තමාන වෙළඳපොළ පොලි අනුපාතික වැඩි වුණොත් අර බැඳුම් කරවල මිල පහළ යනවා. අපි හිතමු මේ අවුරුද්දේදී පොලි අනුපාතික අඩු වුණා වෙළඳපොළ. එහෙනම් අපිට විදේශවල අපි ආයෝජනය කරලා තියෙන අර අවුරුදු තව අවුරුදු 4ක් මැචුව වෙන්න තියෙන ඒවල වෙළඳපොළ අගය වැඩි. ඒක නිසා අපි මොකද කරන්නේ මේ සුරැකුම්පත් වලින් එන ලාභයක් කියලා මේ වෙළඳපොළට ලකුණු කිරීම මාක් ටු මාකට් කියලා කියනවා. ඒ අනුව අවුරුද්දකට විශාල ලාභයක් කියනවා. ඇත්තටම මේවා ඇත්තටම උපයලද නෑ. උපයලා නෑ. තව අවුරුදු 4ක් මේවා තියාගන්නවා. මේ දැනට මේ තියෙන වෙළඳපොළ අගය තමයි මේවා. ඒක නිසා මොකද්ද කරන්නේ? මේවා උපලබ්ධි නොවු ලාභ විදිහට ගන්න. ඇත්තටම රියලයිස් වෙලා නැහැ. එහෙනම් ඒවා ලාභයට ගන්න බෑ. එහෙනම් ඒවා ඉවත් කරනවා. වත්කම් උපලබ්ධි නොවු ප්‍රත්‍යාගණනයන් ඇති වූ වාසි අර වගේ IRR ගිණුමට දාලා ඉවත් කරනවා. ඒක තේරුණාද? ඒකයි යන්නයි.
ඔයගලන්ට තේරුම් ගන්න මොකද ගිනුම් හින්දායි මම වැඩිපුර අහන්නේ. තේරුම් නැත්නම් අහන්න ඕන. ආයෙ ප්‍රකාශ ආයෙ අපි කියන්නේ. තේරුණාද නැද්ද? තේරුණා සර්. තේරුණා. හරි. එතකොට ඊට පස්සේ කියනවා මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලද පරිදි මුදල් නීති පනතේ වගන්ති 38 අනුව සංචිතයන්ට සිදු කරන ලබන වෙනත් ඕනෑම මාරු කිරීමක් සහ මුදල් නීති පනතේ 29ට අනුව ගැලපුම් කරනවා. ඒ කියන්නේ අද තවදුරටත් තියෙනවා තවද ගිණුම් කරන ප්‍රමිති සහ කළමනාකාරීත්වයේ තීරණ අනුව කළ යුතු ගැලපුම්ද බෙදී හැකි ලාභය ගණනය කිරීමේදී ගලපනවා. ඒ කියන්නේ යම් යම් වෙන් කිරීම වලට කරන්න ඕන නම් ඒවා කරලා ගන්න. දැන් ඒකෙදි 2019 අවුරුද්දේ මම උදාහරණයක් විදිහට අරන් කියනවා. ඔන්න අපි වර්ෂයේ ලාභය. ඒ කියන්නේ මොකද්ද මේ දෙසැම්බර් 31 ගිණුම් වර්ෂයේ අවසාන වෙලා ජනවාරි 31ට ඉස්සෙල්ලා ඒ කියන්නේ දින 30ක් ඇතුළත ලාභය තීරණය කරන්න ඕන. අන්න ඒක තියෙනවා මේ විදිහට 55යි 604යි 839යි කියලා තියෙනවා. එතකොට ඒකෙන් ඔන්න අඩු කරා මොනවද විදේශ විනිමය ප්‍රත්‍යාගණන අලාභය. හරි අන්න ජාත්‍යන්තර ප්‍රත්‍යාගණන ගිණුමට මාරු කිරීම. අන්න ඒ වගේ ඒවා ඒ අලාභ තියෙනවා නම් ඒවා අඩු කරනවා. ඊළඟට විදේශ වත්කම් වල උපලබ්ධ නොවූ ප්‍රත්‍යාගණනයන්ගෙන් ඇතිවන්නා වූ ලාභ වෙළඳපොළ ප්‍රත්‍යාගණන සංචිතයට මාරු කිරීම. මේකෙදි මේ අර මේ මෙතනදී ඇත්තටම මේ අඩු කළා කියලා තියෙන නිසායි මේ උඩ වරහණයි මේක යට ප්ලස් එකක් විදිහට තියෙන්නේ. හරි එතන මෙතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ විදේශ ප්‍රත්‍යාගණන අලාභ මේව ඔක්කොම ඉවත්. ඊළඟට අනෙකුත් ගිණුම් කරන ගැලපුම් කියලා මාරු කරලා තියෙනවා. ඒකට මුදල් නීති පන්තිට අනුව බැංකුවේ ලාභ බෙදා හැරීමේ ප්‍රතිපත්තියට සහ අනෙකුත් ගැලපුම් වලට අනුව බෙදා හැරිය හැකි ලාභය කියලා තියෙනවා. ඔන්න එතකොට සංචිතවලට මාරු කිරීම කරනවා සේවක අයට පොදු සංචිතවලට ඊළඟට මහ බැංකුවට ලැබිය යුතු බැඳීම් මොහොත් මාරු කරනවා. ඊට පස්සේ අවසානයේදී ඒකාබද්ධ අරමුදලට වෙන් කරනවා මේක දෙනවා මේ විදිහට. ඔන්න ඊළඟ එක අපිට වැදගත් වෙනවා ගොඩක් මොනවද? ගිණුම් වර්ෂයේ අවසාන වී මාස 4ක් ඇතුළත හරි ගිණුම් වර්ෂයේ අවසාන වී මාස 4ක් ඇතුළත මුදල් මණ්ඩලය අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මහ බැංකුවේ තත්ත්වය ආර්ථික හා මූල්‍ය තත්ත්වය පිළිබඳ කරුණු අත්දැක කොට මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයා වෙත වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කරනවා. එහෙනම් ගිණුම් වර්ෂයේ අවසාන වී මාස 4ක් ඇතුළත මුදල් මණ්ඩලය අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා මහ බැංකු තත්ත්වය ආර්ථික හා මූල්‍ය තත්ත්වය පිළිබඳ කරුණු අත්දැක කොට මුදල් මණ්ඩලය විසින් වාර්ෂික වාර්තාව. එහෙනම් දැන් ඔන්න අපි කිව්වා ගිණුම් වර්ෂයේ අවසාන වුණා දෙසැම්බර් 31 ඊළඟට දෙසැම්බර් ජනවාරි 30ට ඒ කියන්නේ දින 30ක් ඇතුළත ලාභයන් ප්‍රගත දින 60ක් ඇතුළත මේ අර කල යුතු විශේෂිත වෙන්කිරීම කරා ඊළඟට මාස 4ක් ඇතුළත ඒ කියන්නේ අප්‍රේල් 30ට ඉස්සෙල්ලා වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයාට දෙන්න. ඒ මුදල් අමාත්‍යවරයා දුන්නාට පස්සේ දින ඒ අප්‍රේල් 30 දුන්නොත් එහෙම ඊට පස්සේ දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන මේ වාර්ෂික වාර්තාව. මොකද හේතුව මහ ජනතාවට වග කියන ආයතනයක් විදිහට මහ බැංකුවේ මේ කරපු ගිණුම් කටයුතු මහ බැංකුව අනුගමනය කළ ප්‍රතිපත්ති ආදිය මහ ජනතාව දැනගත යුතු නිසා මේ විදිහට පාර්ලිමේන්තුවට දින 14ක් ඇතුළත දෙන්න ඕන මේ මාස 4 අවසන් වී. එහෙනම් මේ ගිණුම් වර්ෂයේ අවසාන වෙලා මාස 4ක් ඇතුළත මුදල් මණ්ඩලය අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මොනවද මහ බැංකුව අනුගමනය කරපු ප්‍රතිපත්ති මොනවද ක්‍රියාමාර්ග ඊළඟට මහ බැංකුවේ තත්ත්වය ආර්ථික මූල්‍ය තත්ත්වය පිළිබඳ කරුණු ඇතුළත් කරලා දෙන්න. එහෙනම් දැන් අපෙන් සාමාන්‍යයෙන් අහනවා මෙම මහ බැංකු වාර්තාව හරි වාර්ෂික වාර්තාවේ ඇතුළත් විය යුතු කරුණු මොනවද කියලා සාමාන්‍යයෙන් අහනවා. එහෙනම් මේකේ ඇතුළත් විය යුතු කරුණු විදිහට මේක කියනවා මෙම වාර්තාව තුළ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්ත්වය ඇතුළුව අවම වශයෙන් පහත සඳහන් කරුණු අන්තර්ගත විය යුතුයි. මොනවද තියෙන්න ඕන? මුදල් සැපයුමේ මාසික වෙනස් වේ. එහෙනම් මේ මාසය තුල අපි M2B දැන් මේ විදිහට මුදල් සැපයුම කොච්චර වෙනස් වුණාද කියන එක දෙන්න ඕන මේ මහ බැංකු වාර්තාව තුළ. එහෙනම් දැන් අපි එක අයිටමයක් දන්නවා මොකද්ද? මුදල් සැපයුමේ මාසික වෙනස් වීම මේ තුල තියෙනවා. ඊළඟට විදේශ විනිමය මිලට ගැනීම හා විකිණීම් ඇතුළත් විදේශ සංචිතවල මාසික වෙනස්. එහෙනම් මහ බැංකුව කරන ඉන්ටර්වෙන්ෂන්ස් ගත්තාම මේ මාසය තුල මෙච්චරක් විත්තා මෙච්චරක් ගත්තා කියලා තියෙනවා. නම් net figure එකක් එනවා. ඒ විදිහට මේ මාස 12 තුලම මහ බැංකුව කරපු විදේශ විනිමය කියන්නේ දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත කරපු විකිණීම් මිලට ගැනීම ඇතුළත් මේ සංචිතවල වෙනස් වීම සිදුුනේ කොහොමද කියලා මේ වාර්තාවේ ඇතුළත්. ඊළඟට වාර්ෂික ගෙවුම් ශේෂ ලේඛනය මේ මහ බැංකු වාර්තාව තුළ තියෙනවා. ඒකට ඒකෙදි වර්තන ගිණුමේ විදේශ විදේශ අංශයේ ප්‍රවණතා කියලා තියෙනවා. ඒකට ජංගම ගිණුම, නිර්පාදන හා මූල්‍ය ගිණුම, ජංගම ගිණුමේ වෙනස් වීම වලට හේතුව, ඊළඟ කොයි විදිහටද ප්‍රාග්ධනයේ මූල්‍ය ගිණුම් පවත්ත ගත්තේ, ඔක්කොම විස්තර දෙන්න ඕන. ඊළඟට විනිමය අනුපාතිකයේ වෙනස් වීම ගැන ඒ ඔක්කොම තියෙන්නේ මේ තුල. ඊළඟට මාසික වැටුප් දර්ශක, ජීවන වියදම් දර්ශක, ආනයන සහ අපනයන මිල ගණන. මේ ඔක්කොම මිල දර්ශක පිළිබඳව දෙන්න ඕන. ඊළඟට ආනයන අපනයන වල මාසික දර්ශක කොහොමද මේවා සිද්ධ වෙන්නේ? ඊළඟට රජයේ ආදායම් හා වියදම්, දේශීය හා විදේශීය ණය පිළිබඳ තොරතුරු අත්දැක. ඊළඟ තවත් ඕනනම් පුළුවන් මහ බැංකුව අනුගමනය කරපු මුදල් ප්‍රතිපත්ති. ඒවල වෙනස් වීම, ඒ වෙනස් වීමට හේතු මේ වගේ විශාල විස්තර ඇතුළත් වාර්තාවක් තමයි මේ දෙපාර්තමේන්තු ක්‍රියා කළ ආකාරය. ඔය හැම දෙයක්ම මේ වාර්තාව තුළ ඇතුළත් වෙනවා මේ වාර්ෂික වාර්තාව තුළ. ඊළඟට මුදල් අමාත්‍යවරයා විසින් තමන් ලද වාර්තාව දින 17 මම ඉස්සෙල්ලා කිව්වා දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම තියෙන්න ඕන. ඒකෙන් තමයි මහ බැංකුවේ අර ගිණුම් කටයුතු පිළිබඳව විනිවිදභාවය පවත්ත ගන්න. ඊළඟට මහ බැංකුවේ ශේෂපත්‍රය හා නිකුත් මූල්‍ය වාර්තා මහ බැංකුව අධිපතිවරයා විසින් හා ප්‍රධාන ගණකාධිකාරී චීෆ් ඇකවුන්ටන්ට් විසින් අත්සන් කළ යුතු අතර විගණකාධිපතිවරයා විසින් සහතික කරන්න ඕනේ. මහ බැංකුවේ වෙනම තියෙනවා විගණක මොකද්ද? රජයේ විගණන දෙපාර්තමේන්තුවේ ඔෆිස් එකක්. ඒ අය නිරන්තරයෙන් මේ ගිණුම් කටයුතු පිළිබඳව සොයා බලනවා. ඊළඟට අර මොනිටරි බෝඩ් ඇඩ්වයිසරි ඔඩිට් කමිටි එක සහභාගී වෙනවා. ඒකෙදී අවශ්‍ය කරුණු පිළිබඳව තමන්ගේ මත ඉදිරිපත් කරනවා. එතකොට අන්න ඒ වගේ කටයුතු කරනවා. ඒ අනුව මේ සියලුම ඒ ගිණුම් කටයුතු මේ රජයේ විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් වෙනවා. ඒක නිසා විගණකාධිපතිවරයා විසින් සහතික කරන්න ඕන මේ ගිණුම් පිළිබඳව. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව සෑම මාසයක් අවසාන දිනට ශේෂ පත්‍රය පිළියෙල කළ යුතු අතර එය ඊළඟ මාසයේ අවසාන දිනට පෙර ඉදිරිපත් කරන හැම මාසයක් සඳහාම ශේෂ පත්‍රයක් පිළියෙල කරන්න ඕන මහ බැංකුවේ මූල්‍ය දෙපාර්තමේන්තුව ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් විසින්. එතකොට ඒ යම් මාසයක ගිණුම් අපි දැන් අපි හිතමු ජනවාරි 31 දක්වා මේ ශේෂ පත්‍රය පිළියෙල කරන්න ඕන පෙබරවාරි 28 දිනට පෙර. එහෙනම් ඒකයි එතනදී කියන්නේ එක මාසයක ගැප් එකක් තියෙනවා. එතකොට ඒ විදිහට මේ මහ බැංකුවේ ශේෂ පත්‍රයක් පිළියෙල කරන්න ඕන ඊළඟ මාසයේ අවසාන දිනට පෙර ඉස්පත් කළ යුතු අතර
එහි මහ බැංකුවේ වත්කම් හා වගකීම් මොනවාද යන්න අන්තර්ගත විය යුතුයි. ඒ කියන්නේ සුද්ධ දේශීය වත්කම්, සුද්ධ විදේශීය වත්කම් මොනවද කියලා ඒක අන්තර්ගත වෙන්න ඕන. ඊළඟට සංචිත මුදල් ඔය විදිහට මේ ගිණුම් සකස් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ විසින් කළ යුතු එකක් තියෙනවා. මොකක්ද කළ යුතු දේ කියන්නේ? දැන් ඊළඟ දවසේ එනකොට අපි ඊළඟ දවසේදී පැය දෙකකදී අපිට අවසන් කරන්න පුළුවන්. ඒකට මම මේක දීලා තියෙනවා 2019 මේ මූල්‍ය තත්ත්වය පිළිබඳව මේ අයිටම්ස් පිළිබඳවත් අපිට පැය භාගයක් වගේ ඇති. එතකොට මේක සාකච්ඡා කරන්න පුළුවන් මේ එක අයිටමේ පිළිබඳව. මේක විචාර වෙන්න ගොඩාක් මතක තියාගන්න නැහැ. ඉතාලම ලේසි. ඊට පස්සේ ඕගොල්ලන්ට සහවුරු වෙන්න පහසු වෙන්න එකක් කරන්න ඕනේ. මොකද මේ අභ්‍යාසය මොකද ඔයාලා පන්තියේ දෙන ටිකක් ඉන්නේ ඒ අය හිතා ගන්න ඕන තමුන් මේ ලකුණු 20ම ගන්නවා. හරි ඒක නිසා මම හිතන්නේ මේ අභ්‍යාසය කෙරුවොත් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න පත්‍රයේ තුල පළමුවෙන්ම ලියන ප්‍රශ්නය බවට පත් කරගන්නේ මේ දෙවෙනි ප්‍රශ්නේ. එතන මේකේ තරම් දේසි ඔයාලට මේක ටික කරාට පස්සේ ඔයාලට ඒක තේරෙනවා. ඒක නිසා 2014 ඉඳන් ප්‍රශ්න පත්‍ර ගන්න. අරගෙන දෙවෙනි ප්‍රශ්නය පොඩ්ඩක් ලියන්න. ඒකට ඒක තමුන් ලියනකොට තමුන්ට මේක ධාරණය වෙනවා. එතකොට ඒ 14 වන සැප්තැම්බර් 2015 මාර්තු සහ සැප්තැම්බර් 16 මාර්තු සහ සැප්තැම්බර් ඔය විදිහට මේ පහුගිය ප්‍රශ්න පත්‍රය එනකම්ම මේ ප්‍රශ්න ටික ලියන්න. හරි මේ ප්‍රශ්න එක පිටුවකට දෙකකට ලියාගෙන එන්න. එතකොට අපිට හරි ලේසි. එතකොට හිතේ අපිට මේ ප්‍රශ්න වලින් ගොඩක් වෙලාවට ප්‍රශ්න දෙකකට විතරයි උත්තර දෙන්න වෙන්නේ. එක්ක එකකට. මොකද හේතුව රිපීට්. ඒක අපි මේ 2014 ඉඳන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ 2019 2019 මහ බැංකු වාර්තාව අදාළ කරගෙන. එතකොට අපිට මේක හොඳටම පුරුදු වෙනවා. ඒක නිසා ඔයාලා ඒ අභ්‍යාසයක් කරගෙන එන්න ඊළඟ දවසේ එනකොට. හරි ඊළඟ දවසේ එනකොට ඒ අභ්‍යාසයක් කරගෙන එන්න. එතකොට අපිට හරි ලේසි මේ ගැටලුව කරන්න. එහෙනම් අපි අනිත් දවසේදී කරන්නේ ඉස්සෙල්ලම මේ ගිණුම් මම දැන් මේ ටියුට් එකේ දීලා තියෙන ගිණුම් පිළිබඳව ගොඩක් ෆැමිලියර්. ඊට පස්සේ අර ප්‍රශ්න පත්‍ර ටිකට උත්තර ලියනවා. ඒ කියන්නේ අවදානම් කළමනාකරන එකක් තියෙනවා. මම මේ ප්‍රශ්නේදී උත්තර දෙද්දි ඒ කොටසක් කරනවා. අපි ඒ විදිහට එහෙනම් යන්. එතකොට මම අද කලින් අපේ ක්ලාස් එක නතර කරනවා මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් ඉද මම ඉන්ස්ටිටියුට් එකකට ඒක දැනුම් දුන්නා. ඉතින් අපි ඊළඟ දවසේ 8ට පටන් ගමු. 8 මේ පැය දෙක තුල මේ මහ බැංකු ගිණුම් කටයුතු කියන මේ ප්‍රශ්නේ දෙවි ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ ඊළඟ දවස් 3 තුල තියෙන්නේ ඊළඟ දවස් 2 තුල තියෙන්නේ. දැන් අපි සතිය ගියාම තව දවස් දෙකක් තියෙනවා. ඒකෙදි තියෙන්නේ අපිට ලෝකයේ අනෙකුත් මහ බැංකු විසින් අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන් සහ මහ බැංකු ස්වාධීනත්වයේ පිළිබඳව සාකච්ඡා. එතකොට අපිට අපේ සිලබස් එක අවසන් වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ පැත්තෙන් තියෙන්නේ මම හිතන්නේ මම දන්නේ විභාග තියෙන දවස්. නමුත් එතකොට සූදානම් වෙලා කරන්න ඕනේ. මොකද මම මේ දකින ගොඩක් අය හැමදාම ඉන අය ඒ අය වඩාත් හොඳින් මේක කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ අභ්‍යාසය ඒක කරගෙන ඉන්න අනිවාර්යයෙන්ම 2014 සිට මේ දක්වා දෙවි. එහෙනම් මම අවසන් කරනවා.